නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. හොඳයි, අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේඝිය සූත්‍රය. මේඝිය සූත්‍ර දෙකක් තියෙනවා ත්‍රිපිටකය තුල. මම ඒ විස්තර ටික කියන්නම්. අපි දැන් ත්‍රිපිටකයට යමු. ඔන්ලයින් සම්බන්ධ වෙන අයට පේනව නේද? පේනවනේ. හරි. එතකොට මේ විදිහට තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. එතකොට මේ අට කතා වලට යනවා නම් මේ අට කතා. එතකොට අපි සූත්‍ර පිටකයේ මම කිව්වා මේඝිය සූත්‍රය අද මාතෘකාව වශයෙන් ගන්නෙ. මේඝිය සූත්‍රයේ තැන් දෙකක තියෙනවා. එකම සූත්‍රයේ කිසිම වෙනසක් නැහැ. එක සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ. මෙන්න මේ තියෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ නවක නිපාතේ. අටක නිපාතය නවක නිපාතේ. අංගුත්තර නිකාය ගැන අපි මුලින් කතා කරලා තිනවා. එකේ ඉඳලා කරුණු 11 දක්වා තියෙන කොටස තමයි අංගුත්තර නිකාය කියලා කියන්නේ. නවක නිපාතේ එතකොට කරුණු 9ක් තියෙන්නට ඕනේ මේ සූත්‍රේ. તો නවක නිපාතේ සම්බෝධි වග්ගයේ සම්බෝධි වග්ගයේ තියෙන මේඝිස් කියලා සූත්‍රයක්, තුන්වෙනි සූත්‍රය. සම්බෝධි වග්ගයේ තියෙන්නේ පඨම පණ්ණාසකෝ. ඒ කියන්නේ සම්බෝධි වග්ගය නවක නිපාතයේ කොටස් දෙකකට බෙදෙනවා. පඨම පණ්ණාසකේ, ဒုတိ ය පණ්ණාසකේ කියලා. මේ තියෙන්නේ පඨම පණ්ණාසකය, මෙන්න මේ තියෙන පඨම පණ්ණාසකේ, මේ ဒုတိ ය පණ්ණාසකේ. ඒ කියන්නේ නවක නිපාතේ සූත්‍ර 100ක් තියෙනවා. ඒ සූත්‍ර 100න් තියෙන පළවෙනි 50 තමයි පඨම පණ්ණාසකේ කියලා කියන්නේ. ඒ නවක නිපාතේ තියෙන ඉතුරු සූත්‍ර 50 තමයි ဒုတိ ය පණ්ණාසකේ තියෙන්නේ. එතකොට මේ නවක නිපාතේ තියෙන පඨම පණ්ණාසකේ ඒ සූත්‍ර 50ත් සමාන කොටස් 5කට බෙදලා තියෙනවා. සම්බෝධි වග්ගය, සීහනාද වග්ගය, සත්තා වාස වග්ගය, මහා වග්ගය, සාමාන්‍ය වග්ගය කියලා. එතකොට සම්බෝධි වග්ගයේ තියෙන සූත්‍ර 10ක්, සීහනාද වග්ගයේ 10ක් තියෙනවා. සත්තා වාස වග්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. මහා වග්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. සාමාන්‍ය වග්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. ඒකේ මෙන්න මේ සම්බෝධි වග්ගයේ වග්ගයේ තියෙන තුන්වෙනි සූත්‍රය. මේ සූත්‍ර 10 ඇතුළත තියෙන තුන්වෙනි සූත්‍රය තමයි අද මාතෘකාව වශයෙන් ගන්නෙ. ඒක තැනක් තියෙන. එතකොට මතක තියාගන්න මේඝිය සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ නවක වග්ගයේ පඨම පණ්ණාසකේ තියෙන තුන්වෙනි සූත්‍රය මේඝිය සූත්‍රය. ඊට පස්සේ තව තැනක තියෙනවා, තව තැනින් අනිත් තැන තමයි මෙන්න මේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ තියෙන කොටසක් උදාන පාළිය කියලා. මේ තියෙන උදාන පාළිය. උදාන පාළියේ තියෙනවා මේඝිය වග්ගයේ. මේඝිය කියන නමින්ම වග්ගයක් තියෙනවා. මේඝිය වග්ගයේ තියෙන පළවෙනිම සූත්‍රය. මේඝිය වග්ගයේ තියෙන පළවෙනිම සූත්‍රය. එතකොට අංගුත්තර නිකායේ මේඝිය සූත්‍රයේ තියෙන නවක නිපාතේ, කුද්දක නිකායේ තියෙන උදාන පාළියේ ඒ තියෙන්නේත් මේ මේඝිය සූත්‍රයමයි. කිසිම වෙනසක් නැහැ. එකම සූත්‍රය, එකම හාමුදුරන්ට දේශනා කරලා තියෙන සූත්‍රය තමයි. කිසිම වෙනසක් නැතුව ඒ තැන් දෙකේම තියෙනවා. දැන් සමහර සූත්‍ර තියෙන එකම නමින්ම විවිධයි. දැන් අනුරුද්ධ සූත්‍රය, රාහුල සූත්‍රය වගේ ගත්තට පස්සේ හුඟක් සූත්‍ර තියෙනවා. හරි. එහෙමනම් අපි මේ නවක නිපාතයේ තියෙන මේඝිය සූත්‍රය සහ උදාන පාළියේ තියෙන මේඝිය සූත්‍රය දිහා අපි අවධානය යොමු කරමු අද.
එතකොට මේ සූත්‍රයත් අර සූත්‍රයේ තියෙන මොකද්ද සාහිත්‍යමය කාරණා ටික මුලින් කියවෙනවා සූත්‍රයට අදාළ වෙච්ච නිදාණය ඒ ටික මේගිය සූත්‍රය. ඇයි මේ සූත්‍රයට මේගිය කියලා කියන්නේ? මේගිය කියලා කියන්නේ හාමුදුරු නමක්. මේගිය හාමුදුරුවෝ. මේගිය හාමුදුරුවෝ ගැන අපි මොනවද දන්නේ? දන්නවද මොනවා හරි? මේගිය හාමුදුරුවෝ. හරි ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් මේගිය හාමුදුරුවෝ. මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයෙක්. බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයෝ හිටියා කී දෙනෙක් හිටියද? ඔව්. මේගිය හාමුදුරුවෝ ඇතුළු ඔක්කොම ආනන්ද හාමුදුරුවෝත් ඇතුළු 8 නමක් හිටියා. ඔව්. එතකොට පඨම සම්බෝධි සමයේදී පඨම සම්බෝධි සමය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පළවෙනි අවුරුදු 20. පළවෙනි අවුරුදු 20 හරිම සාමකාමී ශාසන ඉතිහාසයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මොකද පළවෙනි අවුරුදු 20 තුල කිසිම විනය ශික්ෂාවක් පනවන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ස්ථිර උපස්ථායකයෙක් හිටියේ නැහැ. අග්‍ර උපස්ථායකයෝ හිටියා. මේ අවුරුදු 20 තුල ස්ථිර උපස්ථායකයෙක් හිටියෙත් නැහැ. ඉතින් අපි දන්නෝනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී තමයි බුද්ධත්වය අවබෝධ කරගන්නට යෙදුනේ. 35 ඉඳලා 45 55 විතර වෙනකන් බුදුරජාණන් වහන්සේ කායිකව ශක්තිමත්. ඒක නිසා එහෙම අවශ්‍ය වුණෙත් නැහැ. ඉතින් කලින් කලට යම් යම් උපස්ථායකයෝ බුදුරජාණන් වහන්සේට උවටැන් කරන්න සත්කාර සම්මාන කරන්න බුදුරජාණන් වහන්සේ පසුපස්සේ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාලයේදී සාමූහික භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරත් හුදකලා ජීවිතයක් ගත කරපු බව අපිට සූත්‍ර සාහිත්‍ය වලින් අඳුර ගන්නට පුළුවන්. එතකොට ඒ කාලයට කියන ප්‍රථම සම්බෝධි සමය අවුරුදු 20ක කාලය. ඊට පස්සේදී අවුරුදු 20න් පස්සේ බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 55න් පස්සේ අවුරුදු 80 දක්වා කාලය අපි කියනවා පච්චිම සම්බෝධි සමය කියලා. පච්චිම සම්බෝධි සමය. එතකොට අවුරුදු 25ක් කාලය. 35 45 55 ඊට පස්සේ 65 75 80 අවුරුදු 25ක කාලය පච්චිම සම්බෝධි සමය කියලා කියනවා. එතකොට ප්‍රථම සම්බෝධි සමය කියලා කියනවා බුද්ධත්වයෙන් අවුරුදු 20 ප්‍රථම සම්බෝධි සමය. පච්චිම සම්බෝධි සමය කියලා කියන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 20කට පස්සේ. 20කට පස්සේ ඉඳලා සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවමාන වැඩ හිටපු කාලයට කියනවා පච්චිම සම්බෝධි සමය කියලා. එතකොට පච්චිම සම්බෝධි සමයේදී තමයි ආනන්ද හාමුදුරන් වහන්සේ ස්ථිර උපස්ථායකයා ස්ථිර අග්‍ර උපස්ථායකයා බවට පත් වුණේ. එතකන් බුදුරජාණන් වහන්සේට ස්ථිර අග්‍ර උපස්ථායකයෙක් හිටියේ නැහැ. හිටියේ උපස්ථායක තනතුර දරපු භික්ෂුන් වහන්සේලා 7 නමක් හිටියා. මොකද්ද? නාගස මාලය නාගිත උපවාන අර කවියකුත් තියෙන මේ නම් ටික මතක තියාගන්න. නාගස මාලය නාගිත උපවාන මේගිය සුනක් කත්තද රාදද සදෙන සාගත චුන්ද ආනන්දද මෙහැම දින උවටැන් කළෝ සම්බුදු රදුනට එදින කියලා. එතකොට නාගසමාල කියලා කියන්නේ එක හාමුදුරුව නමක්, නාගිත හාමුදුරුව, උපවාන හාමුදුරුව, මේගිය හාමුදුරුව, සුනක්කත් හාමුදුරුව, රාද හාමුදුරුව, ඒ වගේම සාගත, චුන්ද, ආනන්ද කියන මෙන්න මේ 8 නම බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක තනතුර දැරුවා. ආනන්ද හාමුදුරුව ස්ථිර අග්‍ර උපස්ථායක තනතුර දැරුවා. ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්ථායක තනතුර දරන්න පටන් ගත්තට පස්සේදී වෙන කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ තනතුරු අග්‍රෝපස්ථායක තනතුර බාරගත්තේ නැහැ. මොකද ආනන්ද හාමුදුරුවෝ ඒ සියලු දේවල් ඉටු කරපු නිසා. එතකොට මේ නාගිත හාමුදුරුවෝ ගැන අපි පිංගුතුන් දන්නවා. කටින පිංකම් වලදී එහෙම කියන්නේ නාගිතාපදානය කියලා අපදාන පාළියේ තියෙන කතාව. නාගිත හාමුදුරුවෝ පිළිබඳව නාගිත හාමුදුරුවෝ තමයි සසරේදී කටින පිංකමක් කරපු ආනිසංස බුදුරජාණන් වහන්සේට කිව්වේ මං මෙහෙමයි
මගේ අතීත ආත්ම භාවයේදී මේ විදිහේ විශේෂ පින්කමක් කරලා තියෙන කටින පින්කම කියලා අනවතප්ත විල් අභියසදී 500ක් මහරහතන් වහන්සේලා ඉදිරියේදී උන්වහන්සේ ප්‍රකාශ කරා. උපවාන හාමුදුරුවෝ, මේගිය හාමුදුරුවෝ, දැන් අද කතානායකයා අපේ මේගිය හාමුදුරුවෝ, සුනක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කරපු කෙනෙක්. උන්වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මෝග පුරුෂ කියලා. දැන් පාලි භාෂාවේ හුඟක් වචන හරි මෛත්‍රිය කරුණාව පෙරදැඩි වචන තියෙන්නේ. නමුත් සමහර අවස්ථාවලදී තියෙන මෝග පුරුෂ, මෝඩ මිනිහෝ කියන අදහස. මෝග පුරුෂ කියන වචනේ භාවිතා කරා සුනක්කත් හාමුදුරන්ට. ඒකට හේතුව තමයි ධර්මය විකෘතිව වැරදි ආකාරයෙන් අනිත් අයට දේශනා කරපු නිසා. එතකොට රාධ හාමුදුරුවෝ, සාගත, චුන්ද, ආනන්ද මේ අය මේ ප්‍රථම සම්බෝධි සමයේදී ආනන්ද හාමුදුරුවෝ දක්වාම ප්‍රථම සම්බෝධි සමයේ අග්‍ර උපස්ථායක තනතුර දරපු අය. එතකොට මේගිය හාමුදුරුවොත් අග්‍ර උපස්ථායක තනතුර දරපු කෙනෙක් ප්‍රථම සම්බෝධි සමයේ. එතකොට මොකද්ද අපිට හිතෙන්නේ දැන් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ මුල් අවුරුදු 20 ඇතුළත දේශනා කරපු සූත්‍ර දේශනාවක්. එතකොට අපි සූත්‍රය සාකච්ඡා කරන්න ආරම්භ කරමු. ඒවං මේ සුතං, මේ කැලල ආනන්ද හාමුදුරුවෝ තමයි කියන්නේ මම මෙසේ අසලා තියෙනවා. ඒකං සමයං, එක් සමයෙකි, ඒවං මේ සුතං ඒකං සමයං භගවා, එක් සමයෙකි භාග්‍යතුන් වහන්සේ චාලිකාය විහෙරති. චාලිකාය කියන ප්‍රදේශයේ වාසය කරනෝ. ඒ ප්‍රදේශයේ නම චාලිකා, ඒ වගේම චාලිකාය පබ්බතේ. ඒ ප්‍රදේශයත් එක්ක තියෙන පර්වතේ නමත් චාලිකා. චාලිකාය විහෙරති චාලිකාය පබ්බතේ. චාලිකා කියන ප්‍රදේශයේ තියෙන චාලිකා කියන පර්වතයේහි වාසය කරනෝ බුදුරජාණන් වහන්සේ. තේන කෝපන සමයේන, අන්න ඒ කාලයේදී, මොන කාලයේදී බුදුරජාණන් වහන්සේ චාලිකා කියන ප්‍රදේශයේ චාලිකා කියන පර්වත සමීපෙහි වාසය කරන කාලයේදී ආයස්මා මේගියෝ, ආයස්මා කියලා කියන්නේ ආයුෂ්මත් මේගියෝ, මේගිය හාමුදුරුවෝ. දැන් බන්තේ ආයුෂ්මතුන් කියලා කියන්නේ අර වැඩිහිටි සහ නවක අය කතා කරන ක්‍රමයක් ශාසනය තුල. ආයුෂ්මා කියලා කියනවා, ආයස්මා නැත්නම් ආයුෂ්මතුන් වහන්සේ කියලා කියන බාල කෙනා, ඒ වගේම බන්තේ කියලා කියන වැඩිහිටි කෙනා. හුඟක් වෙලාවට සූත්‍ර දේශනාවල බන්තේ කියලා භාවිතා කරන බුදුරජාණන් වහන්සේට. ආයස්මා ආයුෂ්මත්, මේගියෝ මේගිය හාමුදුරුවෝ. ඉතින් මේගිය හාමුදුරුවෝ භගවතෝ උපට්ඨාකෝ හොති. භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක තනතුර දැරුවා. කවුද? මේගිය හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක තනතුර දැරුවා ඒ කාලයේදී. අතකෝ ඉක්බිති ආයස්මා මේගියෝ, ආයුෂ්මත් මේගිය හාමුදුරුවෝ යේන භගවා තේන උපසංකමි, යම් තැනකද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ, යම් තැනකද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ උපසංකමිත්වා. ඒ කියන්නේ දැන් චාලිකාය පර්වතයේ වැඩ හිටියත් බුදුරජාණන් වහන්සේ වෙනම වැඩ ඉන්නවා. ආයුෂ්මත් මේගිය හාමුදුරුවෝ වෙනම වැඩ ඉන්නවා. දැන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේත් පිණ්ඩපාත යනවා, මේගිය හාමුදුරුවොත් පිණ්ඩපාත යනවා. බුදුරජාණන් වහන්සේත් තමන්ගේ හුදකලාව ඒ වැඩ ටික කරගන්නවා. මේගිය හාමුදුරුවෝ තමන්ගේ හුදකලා වැඩ ඉන්නවා. නමුත් දෙදෙනා ඒ පර්වතයේ වැඩ ඉන්නවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට උපසංකමිත්වා, අන්න ඒ වැඩ ඉන්න ඒ කුටිය හරි ඒ ප්‍රදේශයට ගිහිල්ලා අභිවාදෙත්වා කියලා කියන්නේ වන්දනා කරලා, ඒකමන්තං අට්ඨාසී, එකත් පසක වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ කැලේනේ පර්වතයේ කොටයක් උඩ වාඩි වෙලා ඉන්නේ නැති. ඒ තැනට ගිහිල්ලා එකත් පසක මේගිය හාමුදුරුවොත් වැඩ හිටියා. වැඩ ඉඳලා ඒකමන්තං තිතෝකෝ, එහෙම එකත් පසක හිටපු ආයස්මා මේගියෝ, ආයුෂ්මත් මේගිය හාමුදුරුවෝ භගවන්තං ඒ තදවෝච, භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහිම ප්‍රකාශයක් කරා.
ඉච්ඡා මහං බන්තේ. ඉච්ඡා කියලා කියන කැමැත්තට ඉච්ඡා මෙතන සංදි පදයක් තියෙන්නේ. ඉච්ඡා අහං කියන එක තමයි ඉච්ඡා මහං කියලා කියන්නේ. මකාරය ආදේශ වෙලා අයන්න ඩ්‍රොප් වෙලා තියෙන්නේ. ඉච්ඡා මහං අහං ඉච්ඡාම කියන එක අහං මම කැමති. බන්තේ ස්වාමීනි. ස්වාමීනි මම කැමති ජන්තුගාමං පිණ්ඩාය පවිසිතුම්. ජන්තුගාමං ඒ කිට්ටුව ගමක් තියෙන ජන්තු කියලා. මෙන්න මේ ජන්තුගාමයට පිණ්ඩාය පවිසි තුන්ති පිඩු පිණිස පිවිසෙන්නට. පිණ්ඩාය පිණ්ඩපාතය සඳහා පිවිසෙන්නට මම කැමති ඉච්ඡා මහං. එතෙන්දි බුදුරජාණන් වහන්සේ කියනවා යස්ස දානි ත්වං මේ ගිය කාලං මඤ්ඤ සාසි. කාලං මඤ්ඤ සීති. යස්ස දානි එහෙනම් ත්වං මේ ගිය කාලං සුදුසු කාලයේදී ඒ පිණ්ඩපාතයේ වැඩම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි පළවෙනිම කතාව සිදු වුණේ. ඊට පස්සේදී මොන අවසර ලැබුණනේ? අතකෝ ආයස්මා දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමයක් මේ යස්ස දානිත්වං මේ ගිය කාලං මඤ්ඤ සීති. ඒ සුදුසු කාලයේදී ඒ වැඩේ කරන්න කියලා කියනවා. එතකොට අවසර ලැබිච්ච මේගිය හාමුදුරුවෝ අතකෝ ආයස්මා මේගියෝ ඉක්බිති ආයුෂ්මත් මේගිය හාමුදුරුවෝ පුබ්බන්න සමයන්. පුබ්බන්න සමයන් කියලා කියන්නේ పూర్ව කාලයේ. පුබ්බන්න සමයන් නිවාසෙත්වා. පුබ්බන්න සමය කියලා කියන්නේ උදේ කාලයේදී. දැන් අපේ සිංහලට ඇවිල්ලා තියෙන පෙරවරු කියලා. දැන් අවුරුදු එකක් හදනකොට කියන්නේ පෙරවරු භාගයේ එහෙම කියලා හැදෙන්නේ. පච්චිම භාගයේ නැත්නම් පස්වරු පෙරයම පස්චිම ඒ ඔක්කොම තියෙන මේ විදිහට. පුබ්බන්න සමයන් කියලා කිව්වේ පෙරවරු කාලේ. ඒ කියන්නේ උදෑසන. උදෑසනම නිවාසෙත්වා පත්ත චීවරං ආදාය. නිවාසෙත්වා කියලා කියන්නේ සිවුරු පෙරවගෙන පත්ත චීවරං මාදාය. පා සිවුරු අරගෙන ඒ කියන්නේ අර දෙපට සිවුරු එහෙම අරගෙන පාත්‍රය අරගෙන ජන්තුගාමයට පිණ්ඩාය පාවිසි. ජන්තුගාමයට පිඩු පිනිස වැඩම කරා. කවුද පිඩු පිනිස වැඩ කරේ? මේගිය හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ වැඩම කරේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට මේගිය හාමුදුරුවෝ දේශනා කරා මම ජන්තුගාමයට අද පිණ්ඩපාතේ වැඩම කරනවා කියලා. ඉතින් අනිත් ගම් තියෙනවා ඇති. ඒ පර්වතයේ වටේම ගම්මාන තියෙනවා ඇතිනේ. ඉතින් අනිත් ගමකට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේට මේගිය හාමුදුරුවෝ ප්‍රකාශ කරා මම අද ජන්තුගාමයට පිණ්ඩපාතයේ වැඩම කරනවා කියලා. ඒකෙන් අපිට හිතන්නට තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේත් මේගිය හාමුදුරුවොත් කතා කරගෙන ඇති අද මම ජන්තුගාමයට යනවා බුදුරජාණන් වහන්සේ අනිත් ගමට යන්න. ඊට පස්සේ හෙට දවසේදී බුදුරජාණන් වහන්සේ ජන්තුගාමයට යන්න මම ඊළඟ ගමට වැඩම කරන්නම් කියලා ඒක බෙදාගෙන. එතෙන්දී ජන්තුගාමේ පිණ්ඩාය චරිත්වා ජන්තුගාමයේ පිණ්ඩපාතේ ගියාට පස්සේ පච්චාබත්තං පිණ්ඩපාත පටික්කන්තෝ. පච්චාබත්තං කියලා කියන්නේ පිණ්ඩපාතයෙන් පස්සේ උදෑසන පිණ්ඩපාත. ඒ කියන්නේ උදේ දානෙට ගියපු පිණ්ඩපාතයෙන් පස්සේ පිණ්ඩපාත පටික්කන්තෝ. ඒ දවසට නැවත පිණ්ඩපාතේ ගියේ නෑ. පටික්කන්තෝ කියලා කියන්නේ දවල් කාලේ පිණ්ඩපාතේ නොගිහින්. කවුද මේ? මේගිය හාමුදුරුවෝ. මේගිය හාමුදුරුවෝ උදේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන පිණ්ඩපාතේ ගියා. ගිහිල්ලා පිණ්ඩපාතේ වළඳලා පච්චාබත්තං කියලා කියන්නේ පිණ්ඩපාතේ පච්චාබත්තං කියන්නේ වැළඳුවට පස්සේ. පිණ්ඩපාතේ වැළඳුවට පස්සේ පිණ්ඩපාත පටික්කන්තෝ. ඊට පස්සේ නැවත දවල්ට පිණ්ඩපාතේ යන්න ගියේ නැහැ. දවල් පිණ්ඩපාතයෙන් වැළකීලා ඒ කියන්නේ උදේ පිණ්ඩපාතේ වැඩිපුර හමු වෙන්නට ඇති. ඒව වළඳන්න තියාගෙන යේන කිමිකාලාය නදියා තීරං. යේන ඒ කිට්ටුව තියෙනවා කිමිකාලාය නදියා තීරං. කිමිකාල කියලා නදියක්. ගඟක් ගලා බසිනවා. ඒ ගඟේ නම තමයි කිමිකාල කියලා. කිමිකාලාය නදියා තීරං. එතකොට කිමිකාල කියලා නදියක් ගලා බසිනවා.
ඒ නදී තීරයට ගියා. තේනුපසංකමි. අන්නේ නදී තීරයට ගිහිල්ලා. ඒ නදී තීරයට ගියාට පස්සේදී අද්දසාකෝ ආයස්මා මේගියෝ. අද්දසා කියලා කියන්නේ දැක්කා. කෝ ආයස්මා මේගියෝ. ආයුෂ්මත් මේගිය හාමුදුරුවෝ දැක්කා කිමිකාලාය නදී තීරේ. මේ කිමිකාලාය කියන ගම් ඉවුර දිගට ජංගා විහාරං අනුචංකමානෝ අනුවිචරමානෝ. දැන් කිමිකාලා නදී තීරයට යන මේගිය හාමුදුරුවෝ දකිනවා ඇවිදින මන්තීරු තියෙනවා. නදී තීරේ වැලි තලාව මත ඇවිදින මන්තීරු තියෙනවා. ඒ මන්තීරු වල ජංගා විහාරං අනුචංකමානෝ. අනිත් අය ජංගා විහාරය සඳහා ඒ කියන්නේ අපි කියන්නේ මොකක්ද ඇවිදින්න යනවා කියලා. වෝකින් එකක් යනවා කියලා. එතකොට ජංගා විහාරං අනුචංකමානෝ. මේ ජංගා විහාරය සඳහා අනුචංකමානෝ. ඒ වැලි තීරුව දිගේ මේගිය හාමුදුරුවෝ ගමන් කරා. අනුවිචරමානෝ. අනුවිචරමානෝ කියලා කියන්නේ ඔබ මොබ සැරිසරනවා කියලා කියන්නේ. ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. එතකොට මේ නදී තීරයේ මේ වැලි තලාව මත මේගිය හාමුදුරුවෝ ගමන් කරනකොට අම්බවණං පාසාදිකං රමණීයං දිස්වානස්ස ඒතද හෝසි. මේගිය හාමුදුරුවෝ දැක්ක අම්බවණං පාසාදිකං රමණීයං. අම්බවණං කියලා කියන්නේ අඹ වණයක් දැක්කා. ලස්සන අඹ වණයක් දැක්කා. පාසාදිකං කියලා කියන්නේ ප්‍රසාද ජනක. රමණීයං කියලා කියන්නේ අලංකාර. ප්‍රසාද ජනක දකින්න අයගේ හිත් පහදින විදිහේ ස්වභාවයකින් යුක්ත අලංකාර අඹ වණයක් හොඳට වැවිච්ච අඹ වණයක් දැක්කා. දිස්වානස්ස ඒතද හොසි දැකලා මෙන්න මෙහිම දෙයක් හිතුවා. එතකොට මේ පරිසරය බලන්න එක පැත්තක කිමිකාලා කියන නදී තීරය තියෙනවා. ඒ නදී තීරයේ එහා පැත්තේ තියෙන වැලි තලාවක්, වැලි තලාවෙන් එහා පැත්තේ තියෙන අඹ වණයක්. අන්නේ අඹ වණය මේ වැලි තලාවේ අනුචංකමානෝ අනුවිචරමානෝ. මේ මේගිය හාමුදුරුවෝ උඩ පල්ලෙහා යනකොට ඔබ ඇවිදිනකොට ජංගා විහාරය සඳහා ව්‍යායාමයේ සඳහා මොකද උදෑසන ආහාර අරන් තියෙනවා. දවල් පිණ්ඩපාත යන්න අදහසක් නැහැ. ආහාර තියෙනවා. ඉතින් උන්වහන්සේ සක්මන් භාවනාවේ මෙහෙම අනුචංකමාන වැලි තීරුව මත එහෙ මෙහි ඇවිදිනකොට එතනින් එහා පැත්තේ තියෙන අඹ වණයක් දැක්කා. ලස්සන අඹ වණයක් දැකලා ඒතද හෝසි. ඒතද අහෝසි මෙන්න මෙහෙම දෙයක් මේගිය හාමුදුරන්ට හිතුණා. පාසාදිකං වතිදං අම්බවණං. අනේ මේ අඹවණේ හරිම ප්‍රසාද ජනකයි. රමණීයං හරිම අලංකාරයි. අලං වතිදං කුල පුත්තස්ස පදානත්තිකස්ස පදානාය. අලං කියලා කියන්නේ බොහෝම යෝග්‍යයි කියන එක. අලං වතිදං කුල පුත්තස්ස පදානත්තිකස්ස පදානාය. පදානත්තිකස්ස පදානාය කියලා කියන්නේ ප්‍රධාන වීරිය වඩන්න. ධ්‍යාන භාවනා ආදී ප්‍රධාන වීරිය වඩන්න තියෙන හොඳම තැනක් තමයි අලං. අලං කියන්නේ යෝග්‍ය තැනක්. කාටද? කුල පුත්තස්ස. කාට හරි භාවනා කරනවා නම් කුල දරුවෙකුට පැවිදි වෙච්ච කුල දරුවෙකුට භාවනා කරනවා නම් තියෙන හොඳම තැනක් තමයි මේ ස්ථානයේ. කිසිම කරදරයක් නැහැ. වතුර තියෙනවා. ජංගා විහාරයට යන්න පුළුවන්. අඹ වණයක් තියෙනවා. කාගින්වත් කරදරයක් නැහැ. අන්න මෙන්න මෙතන බොහොම යෝග්‍ය තැනක් කියලා එයා තීරණය කරලා හිතුවා. සචේමං භගවා අනුජානෙය. සචේ ඉදින් මේක නිපාතයක්. සචේමං භගවා අනුජානෙය. අනේ භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරනව නම් මට අවසර දෙනව නම් ආගච්ඡෙය්‍යා මහං ඉමං අම්බවණං පදානා යාති. ආගච්ඡෙය්‍යාහං කියලා කියන්නේ මෙතනත් සංදිපදයක් තියෙන්නේ. ආගච්ඡෙය්‍ය අහං. අහං කියනවා මම ආගච්ඡෙය්‍ය මම එනවා. ඉමං අම්බවණං මෙන්න මේ අඹ වණේට මොනවටද? පදානායාති ප්‍රධාන වීර්ය වඩන්න මම මේ අඹ වණේට එනවා කියලා තීරණය කරගත්තා. ඊට පස්සේදී අතකෝ ආයස්මා මේගියෝ. අතකෝ ආයස්මා මේගියෝ ඉක්බිති ආයස්මා ආයුස්මත් මේගියෝ මේගිය හාමුදුරුවෝ යේන භගවා තේන උපසංකමි. අන්න භාග්‍යතුන් වහන්සේ සමීපයට ගියා. උපසංකමිත්වා
ගිහිල්ලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට වැඳලා ඒකමන්තං නිසීදී. එකත් පස්ව හිටියා. ඒක ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ සමීපයට ගියාම ඉන්න ක්‍රමයක්. හැම කෙනෙක්ම දෙවි කෙනෙක් ආවත් ඒ විදිහයි. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා මේගියෝ භගවන්තං ඒතද වෝච. මෙන්න මෙහෙම එකත් පස්සක හිටපු මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඒතද වෝචි. ඒතද වෝච. ඒතන් අවෝච කියන එක මේක සංදි වෙලා තියෙන. ඒතන් මේ විදිහට අවෝච කියන්නේ කියනවා. ඒතද හෝසි කියලා කියන්නේ මෙහෙම මට හිතුණා. ඒතද වෝච කියලා කියන මේ විදිහට කිව්වා. ඒතන් ඒතද හෝසි කියලා කියනවා මෙහෙම මට හිතුණා. ඉදාහං බන්තේ පුබ්බන්න සමයං. ඉද අහං බන්තේ. ඉද අහං කියලා කියනවා මම බන්තේ ස්වාමීනි. මේ තියෙන්නේ මං කිව්වේ බන්තේ කියලා බුදුහාමුදුරන්ට යදෙනවා කියලා. බන්තේ කියලා බුදුරජාණන් වහන්සේටත් යදෙනවා. ඉදාහං බන්තේ මම බුදුරජාණන් වහන්සේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා పూర్ව කාලෙහි ඒ කියන්නේ උදෑසනම පාසියුරු පෙරවගෙන පත්ත චීවර මාදාය පාත්‍රය අරගෙන ජන්තුගාමං පිණ්ඩාය පාවිසින් පිඩු පිනිස වැඩම කරන්නට යෙදුණා. ජන්තුගාමේ පිණ්ඩාය චරිත්වා. ජන්තුගාමේ මම පිණ්ඩපාතේ ගිහිල්ලා පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තෝ. පස්සේ දවල් කාලයේ පිණ්ඩපාතේ නොගිහින් යේන කිමිකාලාය නදී තීරං තේනුපසං කමින්. මම කිමිකාලා කියන නදී තීරයට පැමිණුණා. මේ නදී තීරයට පැමිණුණාට පස්සේදී මේ දැන් බුදුරජාණන් වහන්සේට තමන් උදේ දැකපු දේ විස්තර කරනවා. අද්දසංකෝ අහං බන්තේ කිමිකාලාය නදියා තීරේ. මම දැක්කා ස්වාමීනි මම දැක්කා කිමිකාලාය නදී තීරේ ජංගා විහාරං අනුචංකමානෝ. මම ජංගා විහාරය සඳහා අනුචංකමානෝ අනුවිචරමානෝ. ඔබම හැසිරෙනකොට මේ නදී තීරේ අම්බවනම් පාසාදිකං ශ්‍රමණීයං දිස්වාන මං මේ ඒ තද හෝසි. මට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ හිතට දැනිච්ච දෙය විස්තර කරා. පාසාදිකං වතිදං අම්බවනං රමණීයං අලං වතිදං කුලපුත්තස්ස පදානත්තිකස්ස පදානාය මේකනම් මේ වනයනම් කුලපුත්‍රයෙකුට ප්‍රධාන වීරිය වඩන්න තියෙන හොඳම තැනක් කියලා මම තීරණය කළා. සචේමං භගවා අනුජානීය. ඉදින් භාග්‍යතුන් වහන්සේ මට අනුදැන වදාරනව නම් ගච්ඡෙය්‍යාහං එතෙන්ට මම යනවා. ඉමං අම්බවනම් පදානායාති. මෙන්න මේ අඹ වනයේට යනවා ප්‍රධාන වීරිය වැඩිම සඳහා. සචේමං භගවා අනුජානීය. ගච්ඡෙය්‍යාහං තං අම්බවනම් පදානායාති. අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ මට අවසර දෙනවා නම් මම ඒ අඹ වනයේට යනවා කියලා බුදුරජාණන් වහන්සේට මත මේගිය හාමුදුරුවෝ කිව්වා. දැන් තව එකක් තමයි දැන් අපි අඹ කෑවට අඹ කියන පළතුර සෑහෙන පැරණි. දැන් බුද්ධ කාලයේ ඉඳලා තිබිච්ච පළතුරක් අඹ වனம். ආසියාතික රටවල් වල හැම රටකම අඹ කියන එක හරි ප්‍රසිද්ධයි. දැන් ලංකාවෙත් තියෙනවා අඹ හුඟක් වගා කරන අඹ කියන පළතුර. එතකොට ඊට පස්සේදී බුදුරජාණන් වහන්සේ මොනවද බලමු කියන්නේ? ආගමේහි ත්වාව මේ ගිය ඒක මාහ තාවයාව අඤ්ඤාපි කෝචි බික්ඛු ආගච්ඡ තීති. ආගමේහි තාව. ආගමේහි තාව කියලා කියන්නේ ටිකක් ඉන්න. තව ටිකක් ඉවසන්න. අර පොරොත්තුවේ ඉන්න කියලා කියන්නේ බලාපොරොත්තුවේ. බලාපොරොත්තුව කියලා අපි වැඩි කරලා තියෙන පොරොත්තුවේ ඉන්න. දැන් ওই රජයේ එහෙම ලේඛනවල තියෙන පොරොත්තු ලේඛනයට ඇතුල් වෙනවා කියලා. දැන් අපි හිතමු දුප්පත් අයට ආධාරයක් දෙනකොට පොරොත්තු ලේඛනයට තමයි ඇතුල් කරන්නේ නම. එතකොට ඒ ආධාරය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේ පොරොත්තුවේ ඉන්න. ආගමේහි තාව. පොරොත්තුවේ ඉන්න. මේ ගිය ඒක මාහ. ඒකං මාහ. තව එක්කෙනෙක්වත් එනකන් ඉන්න. දැන් ඔබ වහන්සේ ගියහම මේ ගිය හාමුදුරුවෝ ගියාම බුදුහාමුදුරුවෝ තනි වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ගියට කියනවා මේ ගිය හාමුදුරුවන්ට කියනවා ආගමේ හිතාව මේ ගිය. තව කෙනෙක් එනකන් තව ටිකක් ඉන්න. ඒකක් මාහ
ආගමේහි තව මේ ගිය. තව කෙනෙක් එනකන් ඉන්න. එතෙන්දී තාවයාව අඤ්ඤේපි කෝචි බික්ඛු ආගච්ඡ තීති. තව කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් එනකන් ඉන්න නැත්තම් මම තනියම ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා. ඊට පස්සේදී ඒක මේක අපි මේක නේ මෙතන. ඊට පස්සේදී ဒ ුතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදෝච. දැන් පළවෙනියටම කිව්වට පස්සේ දෙවෙනියටත් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා දෙවෙනි වතාවට භගවතෝ බන්තේ නත්ති කිංචි උත්තරින් කරණීය. ဒ ුතියම්පිකෝ ආයස්මා දැන් පළවෙනි වතාවේ කිව්වහමනේ කියන්නේ ආගමේ හිතාව මේ ගිය ඒකමාහ තාවයාව අඤ්ඤාපිකෝච බික්ඛු ආගච්ඡති කියලා. ඊට පස්සේ නැවත වතාවක් මේ ගිය හාමුදුරුවෝ කියනවා ဒ ුතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදවෝච. භාග්‍යතුන් වහන්සේට දෙවනි වතාවටත් කවුද මේ ගිය හාමුදුරුවෝ කියනවා භගවතෝ බන්තේ නත්ති කිංචි උත්තරින් කරණීය. මේ භාග්‍යතුන් වහන්සේට තව කරන්න කියලා දෙයක් නැහැ. මේ ගිය හාමුදුරුවෝ කියන්නේ උපස්ථායකෙක්. භාග්‍යතුන් වහන්සේට ඉතින් නත්ති කිංචි උත්තරින් කරණීයං. තාම මුකුත් කරන්න කියලා දෙයක් නැහැ. නත්ති කතස්ස පතිචයෝ කරපු දේවල් වල නැවත නැවත කරන්න නැවත නැවත පුහුණු වෙන්න කියලා දෙයක්වත් නැහැ. කරන්න අලුතෙන් යමකුත් නැහැ. කරපු දෙයක නැවත පුහුණු කරන්න කියලා දෙයක්වත් නැහැ. මයිහං කෝපන බන්තේ ස්වාමීනි මට එහෙම නෙවෙයි. මයිහං කෝපන බන්තේ මට එහෙම නෙවෙයි. අත්ති උත්තරින් කරණීය. මට හුඟක් දේවල් කළ යුතුව තියෙනවා. අත්ති කතස්ස පතිචයෝ මම කරපුවා මම දියුණු කරපුවා නැවත නැවත කළ යුතුව තියෙනවා. අපි හිතමු භාවනා කරලා තියෙනවා නම් නැවත නැවත කරන්නට ඕනේ මට. මට හුඟක් වැඩ තියෙනවා. සචේ මං භගවා අනුජානීය නැවතත් ඉල්ලනවා. අනේ භාග්‍යතුන් වහන්සේ මට අනුදැන වදාරනෝ නම් ගච්ඡෙය්‍යාහං තං අම්බවනම් පදානාත් යාති. මම ප්‍රදන් වීර්ය වඩන්නට ඒ වනයේට යනවා කියලා බුදුරජාණන් වහන්සේට මේ ගිය හාමුදුරුවෝ කියනවා. ඊට පස්සේදී නැවතත් කියනවා මොකද්ද? ආගමේ හිතාව මේ ගියේ එකම මම තනියමනේ ඉන්නේ මේ ගිය. යාවතාව අඤ්ඤේපි කෝචි බික්ඛු ආගච්ඡති. අනේ තව කවුරු හරි වෙනත් තව භික්ෂුවක් එනකන් වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් කියනවා. පළවෙනි වතාවටත් කිව්වා දෙවෙනි වතාවටත් කිව්වා. ඉතින් මේ ගිය හාමුදුරුවෝ හරි කලබලකාරයෙක්. තතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදවෝච. තුන්වෙනි වතාවටත් ඉතින් එහෙම කිව්වට පස්සේ දැන් අටුවාවේ එහෙම විස්තර සෑහෙන්න විස්තරයක් තියෙනවා. ඊට පස්සේ මේ ගිය හාමුදුරුවෝ ටික වෙලාවක් ඉන්නවා. අහස දිහා බලන්නේ නැති. දැන් අද නම් ඔරලෝසු දිහානේ බලන්නේ. අහස දිහා බලන්නේ නැති. ඊට පස්සේ මුමුණ තුන්වෙනි වතාවටත් ඔන්න කිව්වා තතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදවෝච. කවුරුවත් නැහැ එන පාටක් නැහැ එහෙම කියලා තුන්වෙනි වතාවටත් මේ ගිය හාමුදුරුවෝ කිව්වා බුදුරජාණන් වහන්සේට භගවතෝ බන්තේ නත්ති කිංචි උත්තරින් කරණීය. භාග්‍යතුන් වහන්සේට නම් කරන්න කිසිම දෙයක් නැහැ. නත්ති කස්සච පතිචයෝ කරපු දේවල් වල නැවත කරන්න කියලා දෙයක්වත් නැහැ. පුහුණු කරන්න දෙයක්වත්. මයිහං කෝපන බන්තේ අත්ති උත්තරින් කරණීය. මට එහෙම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ. මයිහං කෝපන බන්තේ අත්ති උත්තරින් කරණීය. මට එහෙම නෙවෙයි මට හුඟක් දේවල් කරන්න තියෙනවා. නිවන් දකින්න. අත්ති කතස්ස පතිචයෝ. ඒ වගේම කරපු දේවල් කරගත්තු දේවල් වල තවත් හුඟක් දේවල් පුහුණු කරන්න තියෙනවා. සචේ මං භගවා අනුජානීය. භාග්‍යතුන් වහන්සේ මට අනුදැන වදාරනවා නම් ගච්ඡෙය්‍යාහං තං අම්බවනම් පදානා යාති. ඒ අඹ වනයේට කිමිකාලා නදී තීරයේ තියෙන අඹ වනයේට මම යනවා ඔබ වහන්සේ මට අවසර දෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට වඩා වළක්වන්න ගියේ නැහැ. පදානන්තිකෝ මේ ගිය වදමානං කින්ති. බලන්න හරි ලස්සනයි. ඉතින් භාවනා කරන්නනේ ප්‍රදන් වීර්ය වඩන්නනේ මේ ගිය යන්න හදන්නේ. වදමානං කින්ති. මම මොනවා කියන්නද? කින්ති වදෙය්‍යාම. වදමානං මම මොනවා කියන්නද? මට ඉතින් භාවනාවට යන කෙනෙක් වළක්වන්න බෑනේ. මම මොනවා කියන්නද? යස්ස දානිතං මේ ගිය කාලං මඤ්ඤ සීති.
කාලය සුදුසුයි කියලා හිතනවා නම් යන්න කැමැත්තක් කරන්න. ඔබට කැමති දෙයක් කරන්න මගෙන් කිසි බාධාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි වතාව දක්වාම දෙවතාවක්ම බුදුරජාණන් වහන්සේ ඉල්ලීම් කළා දැන් යන්න එපා. ටිකක් ඉන්න. ආගමේ හිතාව මේ ගිය. තව ටිකක් ඉවසන්න පොරොත්තුවේ ඉන්න. බලාපොරොත්තුවේ ඉන්න තව කෙනෙක් ආවට පස්සේදී ඔබ වහන්සේ යන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ වළක්වන්නත් ඇත්තේ දන්නවා ඇති මේ ගිය හාමුදුරුවන්ගේ හිත වැඩ කරන ආකාරය ඒ ස්ථානයට ගියහම මේ ගිය හාමුදුරුවන්ගේ තියෙන පරිණත භාවයත් එක්ක උන්වහන්සේට තියෙන දියුණු කරපු මට්ටමත් එක්ක කොහොමද ඒ ටික බුදුරජාණන් වහන්සේ අවබෝධයේ තියෙන්නට ඇති. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වළක්වන්නට යෙදුනේ. ඊට පස්සේදී බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එහෙම අවසර ගතපු මේ ගිය හාමුදුරුවෝ යනවා. බලමු යන්නට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න හැටි. ඕකේ. අතකෝ ආයස්මා මේ ගිය උට්ටා යාසනා භගවන්තං අභිවාදෙත්තා පදක්කිනං කත්තා යේන තං අම්බවණං තේනුපසං කමේ. මෙතන හරි ලස්සන තැනක් තියෙනවා. අතකෝ ආයස්මා මේ ගිය උට්ටා යාසනා ඒ වැඩ හිටපු තැනින් නැගිටලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට වැඳලා පදක්කිනං කත්තා. මොකද්ද මේ පදක්කිනං කත්තා කියලා කියන්නේ? අන්න හරි පැදකුණු කරලා. පැදකුණු කරනවා කියලා කියන්නේ දකුණු අත. දැන් අපි හිතමු වන්දනාවට පාත්‍ර වෙන්නේ බෝධියක් නම් බෝධීන් වහන්සේ පැත්තට දකුණු අත තියෙන විදිහට තමයි ප්‍රදක්ෂිනා කරන්නේ. ප්‍රදක්ෂිනා කරලා සාමාන්‍යයෙන් ක්‍රමයේ 4 තැනක ඉඳලා වඳිනවා. ඒක නිසා තමයි බෝධීන් වහන්සේ වටේ චෛත්‍ය රාජානන් වහන්සේ වටේ බුදු පිළිම 4ක් තැන්පත් කරලා තියෙනවා. එතකොට අපි ප්‍රදක්ෂිනා කරනකොට ඒ බුදු පිළිමේ හමු වෙනකොට අපි ප්‍රදක්ෂිනාව එහෙම දිගට කරන්නේ. එතන ඉඳන් වඳින්නට ඕනේ. වැඳලා තමයි නැවතත් පටන් ගන්නට ඕනේ. එහෙම වන්දනා කරන්නට ඕනේ. ඉතින් සමහර අවස්ථාවලදී සමහර තුන් වටයක් ගිහිල්ලා ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරනවා. සමහරු 7 වතාවක් වන්දනා කරනවා. සමහරු 120 වතාවක් වන්දනා කරනවා. ඒක අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දේවල්. සමහරු 108 වතාවක් මෙහෙම ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරන අවස්ථා තියෙනවා. ඉතිපිසෝ ගාථාව හරි එහෙම කියලා. එතකොට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ওই සමහර ගම්වල තියෙනවා දැන් මිනි වලදාන්න යනකොට මිනි පෙට්ටිය අරගෙන වලවටේ 3 වතාවක් යන මිනි පෙට්ටියත් අරගෙන. ඒක ඇත්තටම වැරදි. මොකද අපි ඒ කියන්නේ අපි යන්න ඕනේ එහෙමනම් මිනි පෙට්ටිය තියලා පෙට්ටිය වටේ 3 වතාවක් යන්නේ. ඒ කියන්නේ අර මැද තියෙන වස්තුවට සහ පුද්ගලයාට හෝ කෙනාට තමයි අපි වන්දනා කරන්නේ. එයාට ගෞරවයක් විදියට තමයි අර ප්‍රදක්ෂිනා කරන්නේ. සමහරව අනිත් පැත්තට කරනවා. මිනි පෙට්ටිය 7 වතාවක් ගෙනහිල්ලා ඊට පස්සේ වල මැද තියලා අර ලී කෑලි 3ක තියලා ඊට පස්සේ ඔන්න ආයෙත් වටේ යනවා. හැබැයි එංගලන්තේ ඒක කරනවා. එංගලන්තේ මොනවා හරි හේතුවක් නිසා ඒක පුරුදු වෙලා තියෙනවා. දැන් බෙරියල් ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ පෙට්ටිය එතන තියලා වට කීපයක් යනවා. ප්‍රදක්ෂිනා කරනවද මුන් දන්නේ. ඒ දකුණු පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මේ වලදාන මිනියක් වුණොතින් හුඟක් වෙලාවට කලාතුරකින් තමයි වලදාන්නේ ඒක කරනවා. එතකොට කොහොම හරි ප්‍රදක්ෂිනා කියලා කියන්නේ අර පූජාර්හ වස්තුව දකුණු පැත්තේ එන විදිහට හිටින්න අපි ඒ පූජාර්හ වස්තුව වටේ ගමන් කරන එකට කියනවා ප්‍රදක්ෂිනා කරනවා කියලා. එතකොට පදක්කිනං කත්වා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අපි හිතමු කොටයක් උඩ වාඩි වෙලා හිටියනම් ඒ කොටේ වාඩි වෙලා හිටපු කොටේ වටේ බුදුරජාණන් වහන්සේ එක්ක මේ සිටින විදිහට 3 වතාවක් විතර පැදකුණු කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ ගියා. මේ ගිය හාමුදුරුවෝ අටුවාවේ විස්තර කරනවා සාමාන්‍යයෙන් කුරුල්ලෙක් කූඩුවකින් නිදහස් කරාම පස්ස නොබල යන්නේ අන්න ඒ වගේ ඉතා යහුසුලුව ගිහිල්ලා තියෙනවා මේ වන්දනා කරන්න භාවනා කරන්න තියෙන කැමැත්ත නිසා කියලා ධර්මයේ විස්තර කරනවා. එතකොට යේනතං අම්බවණං තේනුපසං කමේ. ඒ අඹ වනයේටම ගියේ කොහෙවත් මග නැවතුන්නේ
ඒ අඹ වනයේටම ගිහිල්ලා උපසංකමිත්වා එළඹිලා තං අඹ වනං අජ්ජෝ ගහෙත්වා අජ්ජෝ ගහෙත්වා කියලා කියන්නේ ඇතුළට පිවිසිලා ඇතුළටම ගිහිල්ලා අඤ්‍යතරස්මින් රුක්ක මූලේ දිවා විහාරං නිසීදි අඤ්‍යතරස්මින් රුක්ක මූලේ දිවා විහාරං නිසීදි අඤ්‍යතරස්මින් රුක්ක මූලේ කියලා කියන්නේ එක්තරා ගහක් මුල අඤ්‍යතරස්මින් දේවතා කියලා අහලා තියෙනවද මංගල සූත්‍රයේ තියෙන. ඒ කියන්නේ එක්තරා දෙවියෙක් ගහේ නම දන්නේ. ඒක නිසා අඤ්‍යතරස්මින් රුක්ක මූලේ එක්තරා ගහක් යට එක්තරා අඹ ගහක් යට වෙන්නත් පුළුවන්. ඒ වගේම අඤ්‍යතරස්මින් දේවතා කියලා කියන්නේ එක්තරා දෙවි කෙනෙක්. අඤ්‍යතරස්මින් භික්ඛු එක්තරා භික්ෂුවක්. නම දන්නේ නැත්නම් ඒ විදිහට තමයි කියන්නේ. අඤ්‍යතරස්මින් රුක්ක මූලේ දිවා විහාරං නිසීදි. දිවා විහාරං මොකද්ද මේ දිවා විහාරං කියලා කියන්නේ? සමහර විටන දිවා විහාරං කියලා කියන්නේ නිදිය ගන්න එක කියලා. දවල්ට කෑවෙන් පස්සේ නිදිය ගන්න එක. දිවා විහාර විහරණය ගත කරලා තියෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දිවා විහරණය කියලා කිව්වේ ආහාර ගත්තාම ඇති වෙන තෙහෙට්ටුවක් තියෙනවනේ. කියන්නේ ආහාර ටිකක් ගත්තාම ආහාර දිරවන්න ටික වෙලාවක් යනකම් ශරීරය ටිකක් විඩාබරයි. අන්නේ විඩාව නැති කරගන්න තැනකට වෙලා ගහකට පිට දීලා වාඩි වෙලා ඉන්නවා. බොහොම සැහැල්ලුවෙන් ඉන්න එකට කියනවා දිවා විහරණය කියලා. ඉතින් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ගත කරලා තියෙනවා. එතකොට අද ඒක වැරදියට අවබෝධ කරගෙන ඉන්න කෑවට පස්සේ නිින්දක් දානවා කියන එක. ඒක දිවා විහරණය නෙවෙයි. දිවා විහරණය කියලා කියන්නේ අරකයි. තැනකට වෙලා වාඩි වෙලා වැඩක් කරන්න නැතුව වැඩක් කරන්න අමාරුයි ආහාර ගත්තාම. අතකෝ ආයස්මතෝ මේ ගියස්ස තස්මින් අම්බවනේ විහරන්තස්ස අන්න ඉක්බිතිව ආයුස්මත් මේගිය හාමුදුරුවෝ තස්මින් අම්බවනේ අන්න ඒ අම්බවනේ වාසය කරනකොට යේ බුයේන තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරಂತಿ තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරಂತಿ දැන් බොහොම යහුසුලුව ගිහිල්ලා භාවනා කරන්නයි ගියේ. හැබැයි පාපී අකුසල ධර්මයන් 3ක් සමුදාචරಂತಿ. මේ සමුදාචරಂತಿ කියලා කියන්නේ එකින් එකට මේ පාපී ධර්මයන් 3ක් පැන නගින්නට යෙදුණා. හිතට ආවා. මොනවාද? සය්‍යතිදං මොනවාද ඒවා? කාම විතක්කෝ. කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. මෙන්න මේ 3 තමයි හිතට නැවත නැවත ආවේ. කාම විතක්කෝ. කාම වස්තුන් පිළිබඳව කැමැත්තක් ආවා. කාම වස්තුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්ත්‍රියකට පුරුෂයෙකුත් පුරුෂයෙකුට ස්ත්‍රියකුත් තියෙන බැඳීමට එහා ගියපු කාම විතක්ක තියෙනවා අපිට. දැන් සමහරුන්ට තියෙනවා දැන් නම් තේ එකක් නොබීම බෑ. ඒ කාම විතක්කයක්. ඒ කියන්නේ වෙන මුකුත් මට කරන්න බෑ මේ තේ එකක් ඕනමයි. මට දැන් කන්න ඕනමයි වෙන මුකුත් කරන්න බෑ කියලා ඒක කාම විතක්කයක්. ඊට වඩා යමක් ඒ වගේ ඒහා සමාන කාම විතක්ක. ඒ කියන්නේ මට මේක බලන්න ඕනේ. මට මේක කන්න ඕනේ. මට මේක ගන්න ඕනේ. ඒ වගේ කාම විතක්ක. දැන් කය එතන අඤ්‍යතරස්මින් රුක්ක මූලේ කය මේ ගිය හඳුරන්නේ. නමුත් හිත තියෙන්නේ හිත විවිධ තැන්වල යනවා කාම වස්තුන් වල. මේක මන් ලබන්නේ කොහොමද? මේක ගන්නෙ කොහොමද? මේක ගන්නෙ කොහොමද කියලා කාම විතක්ක ඔස්සේ දිගින් දිගට ගමන් කරනවා. ඒවා කාම විතක්ක කියන ඒවා භාවනාවට බාධාවක්. ව්‍යාපාද විතක්ක. ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ තරහව, ගැටෙන එක. කවුරු හරි ගැටෙනකොට නැවත නැවත ගැටෙනවා කියන එක ව්‍යාපාද විතක්කය. ගැටෙන වස්තු අයින් කරනවා කියන එක ව්‍යාපාදේ නෑ. ඒකෙන් අයින් වුණාට පස්සේ ගැටෙන්නේ නෑ. ඒ වගේ ව්‍යාපාද විතක්ක ආවා. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ දැන් වනයේකදී නම් ඉන්නේ සමහර විට වඳුරෙක් එන්නේ නැති. වඳුරත් එක්ක ගැටෙනවා. වඳුරෙක් ඇවිල්ලා අත්තක් හොලන ඇති භාවනා කරනකොට. එතකොට වඳුරත් එක්ක තමයි ගැටීම ඇති වෙන්නේ. ඒ ඉන්න පරිසරයේ මොනවා හරි Tamanට අකමැති දෙයක් වෙනකොට ඒකත් එක්ක නැවත නැවත ගැටෙනවා කියන්නේ ඒක ව්‍යාපාද විතක්ක. ඊට පස්සේ විහිංසා විතක්ක. විහිංසා විතක්ක කියලා කියන්නේ ඒකෙන් බේරෙන්න ප්‍රතිපහාර එල්ල කරනවා. සමහර වෙලාවට කුරුල්ලෙක් කෑ ගහනවා නම් ගලක් අරන් ගහන්න හිතෙන්නේ නැති. ඒක විහිංසා විතක්කයක්. දැන් සමහරු යම් කිසි විදිහට පිළිවෙලට යමක් වැඩ කරගෙන යනවා නම් ඒකට පොඩ්ඩක් ඇඟිල්ල දාලා බලනවා ඒකට කොහොමද අපි ඕවර්ටේක් කරන්න කියලා. ඒක විහිංසා විතක්කයක්. ඒක බාධාවක් ඇති කරලා ඒක
නැති කරන්න හරි මොකක් හරි ඒකට උත්සාහයක් කරන. එතකොට විහිංසා විතක්ක. ඒ විදිහට තමයි මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය මිනිස්යාගේ හදවත ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේ ගිය හාමුදුරන්ටත් ඔන්න ඔය සිතුවිලි තුන පහළ වුණා. කාම විතක්ක ඇති වුණා. කාමයෙන් භාවනාවට බාධා කරා. ව්‍යාපාදයෙන් තරහව ඇති වුණා. යම් සුළු සුළු දේවල් ගැටෙන එක. ඒ වගේම විහිංසා. අන් අයට හිංසා කරන්න ඕනේ, බාධා කරන්න ඕනේ. වළක්වන්නට ඕනේ. දැන් එතන තමන් විතරක් හිටියට තමන්ට හිතෙන්නට ඇති සිතුවිල්ලක් අනිත් අය බුදුහාමුදුරන්ට ලං වෙයි. මං ඒ අයගෙන් බුදුහාමුදුරෝ මං විතරක් උපස්ථාන කරන්න තියාගන්න ඕනේ. එහෙමත් අනිත් අයට ලං වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ විදිහට විහිංසා විතක්ක එන්නත් පුළුවන්. එතකොට එයා මහාන වෙච්ච පරිසරයෙන් එන්න පුළුවන්. මම යන්නට ඕනේ. ඒ අයට බාධා කරන්නට ඕනේ. ඒ විදිහට. එහෙම මිනිස්සුන්ට එක එක විදිහට විහිංසා විතක්ක ඇති වෙනවා. ඒ විදිහේ විශාල ප්‍රමාණයක් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මෙන්න මේ තුනම ඇති වුණා. අතකෝ ආයස්මතෝ මේ ගියස එතද හෝසි. ඊට පස්සේ අන්න ඒවා දිගින් දිගට ඇති වෙනකොට මේ ගිය හාමුදුරට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. අච්චරියං වතබෝ අබ්බුතං වතබෝ. ආශ්චර්යයි, අද්භුතයි. සද්ධාය වතම්හි. සද්ධාය වත අම්හි. සද්ධාය වත අම්හි අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ. හරිම ආශ්චර්යමත් කාරණයක්. මම බොහොම ශ්‍රද්ධාවෙන් අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ. මම ගිහිගේ අතෑරලා බොහොම ශ්‍රද්ධාවෙන් තමයි මහණුනේ. අතච පන ඉමේහි තීහි පාපකේහි අකුසලෙහි. ඒ වුණත් මම ශ්‍රද්ධාවෙන් මේ භික්ෂු ශාසනයේ පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ සමීපේ මම පැවිදි ජීවිතයක් ගත කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්. මගේ කැමැත්තෙන් ඇවිල්ලා මහණුනේ. අගාරස්මා අනගාරියම්. ගිහි ගෙවල් අතෑරලා දාලා මේ පැවිදි ජීවිතයට ආවේ මගේ කැමැත්තෙන්. අතචපන ඒ වුණත් අතචපන ඉමේ හිතීහි පාපකේහි අකුසලේ විතක්කේහි අන්වාසන්තෝ ඉමේහි තීහි පාපකේහි අකුසලේහි විතක්කේහි. ඒ වුණත් මෙන්න මේ පාපී අකුසල විතර්කයන් තුන අන්වාසන්තෝ කියලා කියන්නේ ලුහු බඳිනවා. මාව ලුහු බඳිනවා. කාම විතක්කේන, ව්‍යාපාද විතක්කේන, විහිංසා විතක්කේන. මෙන්න මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතර්ක තුන මාව ලුහු බඳිනවා කියලා. ඒක මහා හරි ආශ්චර්යයක්. මම මේවා නැති කරගන්නයි පැවිදි ජීවිතයට පත් වුණේ. මේවා මට නැවත නැවත ඇති වෙනවා කියලා මේ ගිය හාමුදුරුවෝ හිතුවා. එතෙන්දී දැන් මේ කතා ප්‍රවෘත්තියට අදාළ අටුවාවට ගියහම අටුවාවේ තියෙනවා. ඒකට හේතු. ඇයි මේ හාමුදුරුවෝ මෙච්චර බලාපොරොත්තුවෙන් අඹවණේට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් යහුසුලුව අවසර අරගෙන වෙන කෙනෙක් එන්නටත් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේටත් කරුණු පැහැදිලි කළා. ඉක්මනට ඔබ වහන්සේ නම් කරගන්න දේවල් ඔක්කොම කරගෙන තියෙන්නේ, මට හුඟක් දේවල් කරන්න තියෙනවා කියලා එහෙමත් කරලා මේ ආපු මෙයාට ඇයි මේ විදිහට අකුසල චේතනාවන් පහළුනේ? ඒ කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා ඇති උනේ මොකද කියන එක අටුවාවේ සඳහන් වෙනවා. මුන්වහන්සේ කියන්නේ මේ ගිය හාමුදුරුවෝ කලින් ආත්ම භාව ගණනාවක රජකුමාරයෙක් වෙලා ඉඳලා තියෙනවා. රජකුමාරයාගේ රජ උයන සහ අඹවණේ කියලා කියන්නේ එකම ප්‍රදේශය. එතකොට මේ අඹවණේම තමයි එයාගේ ඊට කලින් රජ උද්‍යානය වෙලා තිබුණේ. එතකොට මේ පරිසරයේ තමන් කාම වස්තුන් එක්ක ජීවත් වෙච්ච ඒ මතකයන් ඒ පරිසරයත් එක්ක නැවත අවදි වෙනවා. නැවත යටිසිතෙන් උන්වහන්සේට බාධා ඇති කරනවා. එතකොට ඒ පරිසරයේ තියෙන බලපෑමකුත් උන්වහන්සේට ඇති වෙලා තියෙනවා. අතකෝ ආයස්මා මේ ගියෝ යේන භගවත් එනුපසංකමි. ඊට පස්සේදී නැවතත් බුදුරජාණන් වහන්සේ සමීපයට කවුද මේ ගිය හාමුදුරුවෝ ගියා. ඉතින් වෙන කාගේ ළඟට යන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ නැතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා එකත් පස්සක ඉඳලා අර කලින් වගේ ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා මේ ගියෝ භගවන්තං ඒතදවච. භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කිව්වා. ඉද මයිහං බන්තේ තස්මින් අම්බවනේ
විහරන්තස්ස ඉද මයිහං බන්තේ ස්වාමීනි මම තස්මින් අඹවනේ දැන් කලින් අඹවනේ ගැන කියලානේ තියෙන්නේ ඒක නිසා ඒ අඹවනේ විහරන්තස්ස මම වාසය කරද්දී යේ බුයේන තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරಂತಿ මෙන්න මේ විදිහේ පාපී අකුසල චේතනාවන් විතර්ක තුනක් සමුදාචරಂತಿ මාව වට කරගත්තා සමුදාචරಂತಿ මාව වට කරගත්තා යේ බුයේන කියන්නේ බෙහෙවින් බොහෝ වශයෙන් මෙන්න මේ අකුසල ධර්මයන් මාව වට කරගත්තා සෙය්‍යති ඉදං මොනවද ඒවා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ මේ විදිහට බුදුරජාණන් වහන්සේට කියනවා තමන් වට කරගත්තු බහුල වශයෙන් තමන්ට ඇතිවෙච්ච විතර්කයන් තුන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තස්සමයිහම් බන්තේ ඒතද ඕච අච්චරියං වතබෝ අබ්බුතං වතබෝ සද්ධාය වතම්හි අගාරස්මානගාරියම් පබ්බජිතෝ අත්තච පනිමේ හිතීහි පාපකෙහි අකුසලේ විතක්කෙහි අන්වාපත්තෝ කාම විතක්කේන ව්‍යාපාද විතක්කේන විහිංසා විතක්කේන අර තමන්ට ඇතිවෙච්ච සිතුවිලි ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේට කිව්වා මම මෙහෙම බොහොම සදහසිතින් ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක් එහෙම වුණත් මට මෙන්න මේ කාම විතර්ක ටික ඇති වුණා ඒ වගේම විහිංසා විතර්ක ඇති වුණා ඒ වගේම ව්‍යාපාද විතර්ක ඇති වුණා කියලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරා අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපක්ඛා සංවත්තන්ති කතමේ පංච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරිපක්ඛා මේගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපක්ඛා සංවත්තන්ති කතමේ පංච අපරිපක්ඛා මෙන්න මේව සම්පූර්ණ වෙලා නැහැ මේගිය මොනවටද චේතෝ විමුක්තිය ලබා ගන්න මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වෙලා නැහැ ඔබ වහන්සේගේ කියලා කතමේ පංච මොනවද මේ කාරණා පහ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට නිවන් දකින්න විමුක්ති මාර්ග දෙකක් තියෙනවා එකක් තමයි චේතෝ විමුක්තිය අනික තමයි පඤ්ඤා විමුක්ත සමහරුන්ට චේතෝ විමුක්තිය උපකාරී වෙනවා නිවන් දකින්න සමහරුන්ට ප්‍රඥා විමුක්තිය උපකාරී වෙනවා ඒ කියන්නේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ අර සීලය ප්‍රමුඛ කරගත්තු සිත කරන කොටගෙන ඇති වෙන විමුක්තියට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒ වගේම ප්‍රඥාව මුල් වෙලා ප්‍රඥාව කරන කොටගෙන ලැබෙන විමුක්තියට කියනවා ප්‍රඥා විමුක්ත කියලා. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා චේතෝ විමුක්ත රහතන් වහන්සේලා. දැන් සමහරුන්ට ওই දෙකම තියෙනවා. ඒ කියන්නේ සීලය පැත්තෙනුත් උපරිමයේ ගිහින් තියෙනවා ප්‍රඥාව පැත්තෙනුත් උපරිමයේ ගිහින් තියෙනවා. ඒ අයට කියනවා තෝභාග රහතන් වහන්සේලා උබතෝභාග විමුක්ත කියලා කියනවා. ඒ කියන්නේ ඒ දෙකම සම්පූර්ණයි. අපි හිතමු කෙනෙක් ගත්තාම දැන් ලෞකික විෂයන් වල වුණත් සමහරු එක දෙයකට දක්ෂයි අනිත් දේ යම් තරමක් මට්ටමට දියුණු වෙලා තියෙනවා. සමහරු අනිත් දෙයට දක්ෂයි අනිත් කියන දේ දක්ෂ නැහැ. අපි හිතමු භාෂාවක් ගත්තාම සමහරු කතා කරන්න දක්ෂයි ලියන්න දක්ෂ නැහැ. ඒ කියන්නේ ලියන එක ලියන්න පුළුවන් නමුත් ලියන්න අඩුවෙන් ලියන්නේ. හැබැයි කතා කරන්න කතාවට දක්ෂයි. සමහරු ඉන්නවා කතාවට දක්ෂයි ලියන්නත් දක්ෂයි. එතකොට ඒක උබතෝ දෙපැත්තම දියුණු වෙලා තියෙනවා. සමහරු ලියන්න දක්ෂයි සමහරු කතා කරන්න දක්ෂ නැහැ. අන්න ඒ වගේ අර විමුක්ති මාර්ගය යනකොටත් එහෙම පොඩි දෝෂ තියෙනවා. දැන් බුදුහාමුදුරුවරුන්ගෙත් තියෙන ක්‍රම ඒ කියන්නේ බුදුවරු තුන්ගොල්ලක් ඉන්නේ. සද්ධාධික ප්‍රඥාධික විරියාධික කියලා. දැන් අපිට හිතන්න පුළුවන් එතකොට ශ්‍රද්ධාධික කෙනෙකුට එතකොට ප්‍රඥාව නැද්ද කියලා. නෑ ප්‍රඥාව තියෙනවා. හැබැයි ප්‍රමුඛ කාරණාව ප්‍රඥාව නෙවෙයි. ප්‍රමුඛ කාරණාව ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඉදිරියට එන කාරණාව. ඔව් දැන් සීලේ නැති වුණත් කියන එක නෙවෙයි. සීලය තියෙනවා. නමුත් ප්‍රමුඛ කාරණාව සීලේ නෙවෙයි. ප්‍රමුඛ කාරණාව ප්‍රඥාව. දැන් ශ්‍රද්ධා දැන් අපි හිතමු ප්‍රඥාව අධික බුදුහාමුදුරු කෙනෙකුට તો ශ්‍රද්ධාව නැද්ද? සීලය නැද්ද? නේ තියෙනවා. වීරිය නැද්ද? වීරියක් තියෙන්නට ඕනේ. ඒ ප්‍රමුඛ කාර්යය තමයි වීරිය. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය වෙන්න ප්‍රඥාවට මුල් තැන ගියපු දේශනා රාශියක් තියෙනවා.
ප්‍රඥාව මුල් කරගත්තු දේශනා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේගියට කියනවා, මේගිය හාමුදුරන්ට කියනවා චේතෝ විමුක්තියට පංච ධම්මා පරිපක්ඛා. මේ පංච ධර්මතා පහක් සම්පූර්ණ කරන්නට ඕනේ. කතමේ පංච. ඒ ධර්ම කාරණා පහ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරන්ට කියනවා. එක තමයි ඉද මේගිය බික්ඛු කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි පළවෙනිම කාරණාව. කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. වචන තුනක්. කල්යාණ මිත්තෝ කල්යාණ මිත්‍රයෙක් හදාගන්නට ඕනේ අපිට උපදෙස් ගන්න. කල්යාණ සහායෝ කල්යාණ සහායෝ කියලා කියන්නේ අපි හොඳ දෙයක් කරනකොට ඒකට සහාය වෙන කෙනෙක්. දැන් කල්යාණ මිත්‍රයෙක් ඉන්නත් ඕනේ කල්යාණ සහායෝ. ඒ කල්යාණ මිත්‍රයාගේ සහයෝගය අපිට ලැබෙන්නත් ඕනේ. යමක් කරන්න ගියාට පස්සේ ඒකට සහයෝගය. ඊට පස්සේ කල්යාණ සම්පවංකෝ. කල්යාණ සම්පවංකෝ කියලා කියන්නේ අපි හොඳ වැඩට නැඹුරු වෙන්නට ඕනේ. ඒ කියන්නේ කල්යාණ ඒ කියන්නේ හොඳ කල්යාණ කියන්නේ හොඳ හොඳ පංච කල්යාණය කියලා කියන්නේ. ඒ වගේ කල්යාණ කියන්නේ හොඳ. කල්යාණ සම්පවංකෝ කියලා කියන්නේ හොඳ වැඩට නැඹුරු වෙන ගතිය. අපි හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ සහායෝ හොඳ වැඩට සහයෝගය දෙන්නට ඕනේ. ඒ වගේම කල්යාණ සම්පවංකෝ කියලා කියන්නේ හොඳ වැඩට නැඹුරු වෙන්නට ඕනේ. අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්ත. අපරිපක්කා කියලා කියන්නේ සම්පූර්ණ නැහැ. එහෙම සම්පූර්ණ නැති වුණාට පස්සේ චේතෝ විමුක්තියන් අයං පඨමෝ ධම්මෝ පරිපාකෝ සංවත්තති. මේ පළවෙනිම පරිපාක ධර්මයේ ඒ කියන්නේ සම්පූර්ණ කරගත යුතු ධර්මය තමයි චේතෝ විමුක්තියට. විමුක්තිය ලබා ගන්නට සම්පූර්ණ කරගත යුතු පළවෙනිම ධර්මය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කියන්නේ නිවැරදි මාර්ගයේ පෙන්වලා දෙන කෙනෙක් ඉන්නට ඕනේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉන්නේ මේගිය හඳුරෝ. බුදුරජාණන් වහන්සේ කියනවා කල්යාණ මිත්‍රයට ඇහුම්කන් දෙන්නට ඕනේ ඉස්සෙල්ලා. ඔව් බුදුරජාණන් වහන්සේ නියම කාලයට නියම විදිහට කමඨහන් දේශනා කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් නොදී තමයි ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්තේ අඹවණේ කොච්චර හොඳ වුණත් ඒ අඹවණේට ගියාට පස්සේ මේගිය හාමුදුරන්ට එතන ගැලවෙන්නේ නැහැ. ඔව් මේගිය හාමුදුරන්ට වෙන තැනක් තමයි බුදුරජාණන් වහන්සේ නියම කරන්නට ඕනේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ තැන නියම කරනවා. ඒ වගේම සුදුසු කාලය එනකන් ඉන්නට ඕන දෙයක්. ඒ සුදුසු කාලයේ ඉන්නිස්සෙල්ලා යමක් කරන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් කිරි ගහක වුණත් කිරි කපන්න නියම කාලයක් තියෙනවනේ. ඊට කලින් කිරි කැපුවොත් කිරි ලැබෙන්නේ පොඩ්ඩයි. අනිත් ඒවාත් ඔක්කොම එහෙම තමයි. ඒක නිසා නිවන් මාර්ගයේදී සුදුසු වෙලාව අපි එනකන් ඉන්නට ඕනේ. කිසි දෙයකට හදිස්සි වෙන්නට හොඳ නැහැ. ඊට පස්සේදී ඒක තමයි පළවෙනි කාරණා. දැන් අපි හිතනවා කල්යාණ මිත්‍ර කියලා කියන්නේ අපි කැමති දෙයට කැමති වෙන කෙනා. අපේ මතය ගරු කරන කෙනා. අපිට ඕන විදිහට මේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට කරලා දෙන කෙනා කල්යාණ මිත්‍ර නෑ නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ ඒක නෙවෙයි. ඒක ලොකු මාතෘකාවක් නිසා මම කතා කරන්න යන්නේ. එතකොට මේ නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කෙනාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ධර්ම මාර්ගයේ ඔය තමයි අපිට තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට දෙවෙනි කාරණේ පුනජ පරම් මේගිය බික්කු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංයුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය අයං ဒ ුතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති. එතකොට ධර්මතා පහක් බුදුහාමුදුරෝ දේශනා කරන පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. දෙවෙනි කාරණාව තමයි මොකද්ද? දෙවෙනි කාරණාව තමයි පුනච පරං මේගිය බික්කු සීලවා හෝති. සිල්වත් බව. නිවන් දකින්න තියෙන දෙවෙනි කාරණාව තමයි සිල්වත් බව. පාතිමොක්ඛ සංවර සංයුතෝ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රාතිමොක්ඛ සංවරය. ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්නෝ කියලා කියන්නේ තමන්ට සුදුසු දෙය අවබෝධ කරගන්න එක. ගෝචර සම්පත්තෝ ගෝචර සම්පන්නෝ කියලා කියන්නේ
ගොදුරු බිම තමන්ට සුදුසු තැන අපි අවබෝධ කරගන්නට ඕනේ. සුදුසු දෙය සහ සුදුසු ස්ථාන අපි අවබෝධ කරගන්නට ඕනේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමත්තේසු කියලා කියන්නේ අනුමාත්‍ර වැරද්දේ. වජ්ජේසු කියලා කියන්නේ වැරදි. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වැරද්දේ කියන්නේ සුළු වැරද්දෙහි පවා බය දස්සාවි. බය දකින්නට ඕනේ. මේක සුළු වැරද්දක් වුණත් කරන්න බය දකින්න එක. සමාදාය සික්කති සික්ඛාපදේසු. ඒ සියලු කුඩා අනු කුඩා ශික්ෂාපදයන් සමාදන් වෙන්නට ඕනේ. අපරිපක්ඛාය මෙන්න මේවත් අපරිපූර්ණයි. අපරිපූර්ණ වුණාට පස්සේදී ඒවා චේතෝ විමුක්තිය. ඒ අපරිපූර්ණ වුණාම චේතෝ විමුක්තිය ලැබෙන්නේ නැහැ. චේතෝ විමුක්තිය ලබන්න අයං ဒ ුතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති. අන්න ඒව සම්පූර්ණ වෙන්නට ඕනේ. පරිපාකාය කියලා කියන්නේ සම්පූර්ණ වෙන්නට ඕනේ. මේ සීලය කියන එක අපරිපක්ඛාය. සීලය අසම්පූර්ණ වුණොත් නිවන් ලබන මාර්ගයේදී ඒක බාධාවක්. එතකොට පළවෙනි කාරණා කල්යාණ මිත්‍ර සම්පත්තිය, දෙවෙනි කාරණාව සීලය. තුන්වෙනි කාරණාව පුනච පරම් මේගිය බික්කු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ පස්සාය. චේතෝ විවරණ පස්සාය සෙය්‍යතිදං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා ඊට පස්සේ පේ කියලා තියෙනවා. ඔන්න එතනින් අදහස් කරන්නේ දස කතා ටික. දැන් ඇත්තටම මීට කලින් සූත්‍රවල මේ දස කතා තියෙන්නට ඇති. ඒක නෙමෙයි පේ කියලා දාලා තියෙන්නේ. හුඟක් ත්‍රිපිටකයේ තියෙනවා සමහර තැන්වල පෙර කියපුවා නම් පේ කියලා දාලා ඊට පස්සේ ඉදිරියට සූත්‍රය ගලාගෙන යනවා. අපි එතකොට දැනගන්නට ඕනේ. අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා තියෙනකොට එහෙනම් මේ දස කතා ටික තමයි කියන්නේ කියලා. ඒක අපි බලමු. ඔන්න තුන්වෙනි කාරණා පුනච පරම් මේ ගිය බික්කු යායන් කතාය අபிසල්ලේකිතා. මෙන්න මේ දස කතාවන්ගෙන් යුක්ත නොවිය යුතුයි. නෑ යුක්ත විය යුතුයි. සමා වෙන්න. දැන් අර යුක්ත නොවිය යුත්තේ දෙතිස් කතා 32ක් තියෙනවනේ කතා. ඒවයින් යුක්ත නොවිය යුතුයි. ඒවා වෙන මාතෘකාවක්. මෙන්න මේ වයින් තමයි විය යුත්තේ. පළවෙනි එක අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියලා කියන්නේ අල්පේච්ඡතාවය පිළිබඳව කතා. අල්පේච්ඡතාවය පිළිබඳව කතා. දැන් සමහරුත් එක්ක කතා කරාම මොනවා හරි ගන්නවනේ කතා කරන්නේ. නේ? ඒක මොනවා හරි ඉල්ලගත්තු ගමන්මනේ. අප්පිච්ච කතා කියලා කියන්නේ නෑ. ඒව නෙවෙයි. අල්පේච්ඡතාවය ගැන තමයි කතාව. අප්පිච්ච කතා. ඊට පස්සේදී සන්තුට්ටි කතා. සන්තුට්ටි කතා කියලා කියන්නේ සතුට. සතුටෙන් ඉන්න දේ පිළිබඳව තමයි කතාව. එතකොට සතුටට අවශ්‍ය කරන සතුටෙන් ඉන්න අවශ්‍ය කරන කතා තමයි තියෙන්නේ. අර අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති කියලා ගාතාවක් තියෙනවා. අතීතං නානු සෝචන්ති අතීතයේ හිතලා අසතුටු වෙන්නෙත් නෑ. නප්පජප්පන්ති නාගතං අනාගතය ගැන හිතලා අසතුටු වෙන්නෙත් නෑ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ ජීවත් වෙන සතුටින්. තේනවන්නෝ පසීදති. තථාගත ශ්‍රාවකයන්ගේ තියෙන ස්වභාවය ඒකයි. සන්තුට්ටි කතා. දුකෙන් වැඩ කරන්නේ නැහැ. එතකොට දැන් හුඟක් අයගේ ජීවිතවල තියෙන්නේ සතුටක් නැහැ. අසන්තෝෂය තියෙන්නේ. ඒක නිසා ඒව ගැන කතා කරන්න හොඳ නැහැ. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා. අනිත් එක තමයි පවිවේක කතා. පවිවේක කතා කියලා කියන්නේ විවේකය. අපි හැමෝටම අවශ්‍ය විවේකය. මේ විවේකය තුන් ආකාරයට ලැබෙනෝනේ. චිත්ත විවේකය, කාය විවේකය, උපදි විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ හිතේ හුඟක් දේවල් තියෙනකොට චිත්ත විවේකයක් නැහැ. අර එහෙ වැඩක් තියෙනවා, මෙහෙ වැඩක් තියෙනවා, එහෙම තියෙනකොට චිත්ත විවේකේ නැහැ. එතකොට හිත විසිරලා තියෙන්නේ. ඒක නිසා හිත ඇතුළෙත් අපි සැලසුමක් ඇති කරගන්නට අපිට අදාළ දේවල් සහ අදාළ නොවන දේවල්. අදාළ නොවන දේවල් ඇතැරලා දාන්නට ඕනේ. අදාළ දේවල්ත් එක්ක වැඩ කරන්න. එතකොට චිත්ත විවේකේ තියෙනවා. කාය විවේකයත් එහෙමයි. කාය විවේකය කියලා කියන්නේ උදේ 5 ඉඳලා හවස 5 වෙනකන් කායික වැඩ කරොත් අමාරුයි. ඊළඟ දවසේ අපිට දවස ගත කරන්න අමාරුයි. ඒක නිසා කාය විවේකය ගන්නට ඕනේ. කයටත් විවේකය අවශ්‍යයි. හිතටත් විවේකය අවශ්‍යයි. අනිත් එක තමයි උපදි විවේකය. මොකද්ද උපදි විවේකය කියලා කියන්නේ?
උපදි විවේකයත් අදාළ වෙන්නේ කයට සිතට. උපදි විවේකයේ කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස් වෙන්නට ඕන. දැන් සමහර තුල සමහර කෙලෙස් තියාගෙන ඉන්නකොට ඒක බරක්. ඒකට කියන උපදි විවේකේ නෑ. උපදි වේපක්කා කියලා කියනවනේ. උපදි විවේකය ඇති වෙන්නට නම් ඒ කියන්නේ කෙලෙස් වලින් නිදහස් වීමෙන් ලැබෙන සතුට. යමහත් අපි හිතමු තරහක් කියලා. තරහක් හිතේ තියාගෙන ඉන්නකොට අමාරුයි ඒක. එතකොට ඒක අයින් කරලා දාන්නට ඕනේ. තරහා ඇති වෙන පුද්ගලයෝ ඉන්නවනම් අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේ උපදි විවේකය. ඒ වගේම තමයි ආසාව. යමකට ආසයි නමුත් ලබා ගන්න බෑ. ඒක නිසා ඒ පුද්ගලයෝ වුණත් ඒ වස්තුව වුණත් හිතින් අයින් කරාම උපදි වේපක්කා. උපදී අයින් වෙලා. එතකොට පවිවේකා. අන්න එහෙම වුණාට පස්සේ විවේකයි. පවිවේක කතා කියන්නේ යන්නේ. ඒවට අදාළ වෙන කතා කරන්නට ඕනේ කාත් එක්කද? නිකම්ම අයත් එක්ක නෙවෙයි කල්යාණ මිත්‍රයත් එක්ක තමයි කරන්නට ඕනේ. මේ දස කතා ටික කරන්නට ඕනේ කල්යාණ මිත්‍රයත් එක්ක. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. දැන් මේකේ කතා තුනක් තියෙනවා. අල්පේච්ඡතාවය පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, පවිවේක කතා, විවේකයේ පිළිබඳව කතා. පේ කියලා තියෙන්නේ ඊට පස්සේ ඉදිරියට තියෙනවා අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියනවා සංසර්ගයක් නොමැති කතා. දැන් සංසර්ගය කියලා කියනවා ගැටීම. දැන් සංසර්ගයේ ක්‍රම කීපයකින් තියෙනවා. සවන සංසග්ග, දස්සන සංසග්ග, කාය සංසග්ග, සමුල්ලාප සංසග්ග, අල්ලාප සංසග්ග. ඒ විදිහට සංසග්ග පහක් තියෙනවා. එතකොට සවන සංසග්ග කියලා කියන්නේ හඬට කැමති. සවන අහපු හඬක් නැවත අහන්න කැමති. ගායනයක් වේවා කෙනෙකුගේ ශබ්දයක් හෝ වේවා ඒකට කියනවා සවන සංසග්ග. ඒ ශ්‍රවණයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒක නැති කරන්නට ඕනේ. දස්සන සංසග්ග කියලා කියන්නේ දකින්න කැමති. දස්සන සංසග්ග. කාය සංසග්ග කියලා කියන්නේ ඔය අපි ලෝක විවාහාරයේ තියලා කියන්නේ කාය සංසර්ගය එකතු වෙන එක. ඒකට කැමති. සමුල්ලාප සංසග්ගය. සමුල්ලාප සංසග්ගය කියලා කියන්නේ සමහරු කැමති අල්ලාප සල්ලාපයේ දෙන්න. අනවශ්‍ය දේවල් කතා කර කර ඉන්න. නිකන් ඒව රස විඳින්න. කේලම් හෝ වේවා, බොරු හෝ වේවා මොනවා හරි ටිකක් කාලය ගත කරන්න කැමති. ටිකක් hina වෙලා කතා කර කර ඔහෙ ඉන්න. ඒකට කියන සමුල්ලාප සංසග්ගය. අනිත් එක තමයි සම්භෝග සංසග්ගය. සම්භෝග සංසග්ගය කියලා කියන්නේ කෙනෙක් දැන් අපි කැමති කෙනෙක් පාවිච්චි කරපු දේවල් ටිකක් තියෙනවා. අන්න ඒවා අපි තියාගෙන ඉන්න කැමති. ඒව තියාගෙන අපි ආදරය කරපු කෙනෙක් හරි කවුරු හරි දීපු දෙයක් වෙන්න පුළුවන්. ඒවා අල්ලනවා, බලනවා, කබඩ් වල දානවා, අරන් තියනවා. ඒ විදිහට ඒක බලබලා ඒක බලන එක අපි හිතනවා මේ හිතට සතුටක් කියලා. නමුත් ඒක අර අනවශ්‍ය බරක්. අන්න ඒවයින් අයින් වෙන එක තමයි අසංසග්ග කියලා කියන්නේ. ඒවත් එක්ක ඉන්නවා කියන එක සංසග්ගය. සංසග්ගයක් නොමැතිව ඉන්න එක තමයි අසංසග්ග කතා. ඒවට අදාළ වෙන දේවල් කතා කරන එක තමයි සංසග්ග කතා. හතරවෙනි එක. ඊට පස්සේ පස්වෙනි එක විරියාරම්භ කතා. වීර්ය ආරම්භ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන එක. පස්වෙනි එක. හයවෙනි සීල කතා. නැවතත් සීලය එනෝන්න මේක යටතේ සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්ති කතා කියලා කියන්නේ විමුක්තිය අවබෝධ කරගන්න එක පිළිබඳව කතා කරන කල්යාණ මිත්‍රයත් එක්ක. විමුක්ති ඥාන දර්ශන කතා කියලා කියන්නේ විමුක්තිය අවබෝධ කරගන්නට යන මාර්ගය පිළිබඳව කරන කතාවට කියන විමුක්ති ඥාන දර්ශන කතා. දැන් පේ කියන එක ඉවරයි. අපි 10ක් කිව්වා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. කතා 10යි. ඒව රූපාය කතාය. ඒව රූපියා කතාය. මෙන්න මේ විදිහේ කතා නිකාමලාභී හෝති, අකිච්චලාභී, අකසිරලාභී, අපරිපක්ඛාය මේ ගිය. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිකාමලාභී හෝති, අකිච්චලාභී හෝති, අකිසරලාභී, අපරිපක්ඛාය මේ ගිය. මේ කතා ටික දැන් මේ දස කතා ටික නිකම්ම ඇති වෙන්නේ නැහැ. දැන්
නිකාමලාභී කියන මේ වචනේම තමයි ඔය සිංහලට ඇවිල්ලා තියෙන නිකන් ඉන්නවා කියලා. නිකාමලාභී. නිකාමලාභී කියලා කියන්නේ නිකම්ම ලැබෙන දෙයක් නෙවෙයි. හෝති අකිච්චලාභී. ඒ කියන්නේ උත්සාහයක් නැතුව ලැබෙන එකක් නෙවෙයි. ඒ වගේම අකසිරලාභී. මම ඒ ටික වෙහෙසක් නොවේ. අකිච්චලාභී කියලා කියන්නේ වෙහෙසක් නොවේ. අකසිරලාභී කියලා කියන්නේ මහන්සියකින් තොරව. වෙහෙසකින් තොරව මහන්සියකින් සමාන වචන ඉතින් පාලි භාෂාවේ දෙන්නේ. නිකාමලාභී. මෙන්න මේවා නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒවා චේතෝ විමුක්තිය අයං තතියෝ ධම්මෝ පරිපාකය සංවත්තති. මෙන්න මේවා පරිපූර්ණ කරගන්නට ඕනේ. මේවා නිකම්ම ලැබෙන කතා නෙවෙයි. චේතෝ විමුක්තිය සඳහා නිවන සඳහා මේවා සම්පූර්ණ කරගන්නට ඕනේ. මෙන්න මේ දස කතාවන්ගෙන් යුක්තව ටික කාලයක් ගත කරන්නට ඕනේ. එතකොට තමයි අර විමුක්තියට අදාළ දේවල් හිතට එන්නේ. පුනච පරම් මේ ගිය බික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තති. okay පුනච පරම් මේ ගිය බික්ඛු ආරද්ධ විරියෝ. හතරවෙනි කාරණාව තමයි ආරද්ධ විරියෝ. වීර්ය ආරම්භ කරන වීර්ය ආරම්භ කරන්නට ඕනේ. මොනවටද? අකුසලානං ධම්මානං පහානාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වීර්ය ආරම්භ කරන්න ඕනේ. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල ධර්මයන් වර්ධනය කරන්න. දැන් මේ ටිකම තියෙනවා සමහර සූත්‍ර දේශනාවල. අකුසලානං ධම්මානං පහාය කුසලානං ධම්මානං උපසම්පදාය කද්ද චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඒ විදිහට තියෙනවා. වීර්ය ආරම්භ කරන්න, කද්ද ආරභති චිත්තං ආරම්භන්න, පග්ගන්හාති පදහති විනෝදේති. මේ විදිහට සමහර සූත්‍ර දේශනාවල ওই දිගට තියෙනවා. දැන් මෙතෙන් තියෙන්නේ දෙකයි. අකුසලානං ධම්මානං පහානාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නට, කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල ධර්මයන් වර්ධනය කරන්න. තාමවා පරක්කමෝ දල්හ පරක්කමෝ කියලා කියන්නේ ස්ථිරසාර වීරයෙන් යුක්තව. අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් පිළිබඳව අපරිපාකාය. මෙන්න මේ කුසල ධර්මයන් පිළිබඳව අපරිපූර්ණතාවය නිසා මේ ගිය ඒක බාධාවක්. ඒක නිසා මේ ගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපාකාය සංවත්තති. මෙන්න මේ ධර්මයේ වර්ධනය කරන්න. මොකක්ද ඒ කියන්නේ? වීර්යය. වීර්යය තියෙන්නට ඕනේ අකුසලයන් ප්‍රහාණය කරන්න, කුසලයන් වර්ධනය කරන්න. පස්වෙනි කාරණාව තමයි පුනච පරං මේ ගිය බික්ඛු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය. මෙන්න මේක හොඳ වචනයක්. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා පරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය අයම් පංචමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති. පුනච පරං මේ ගිය බික්ඛු පඤ්ඤවා හෝති. පස්වෙනි කාරණාව තමයි මේ ගිය භික්ෂුව ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. උදයත්ත ගාමිනියා පඤ්ඤා. මොකක්ද මේ ප්‍රඥාව? උදයත්ත ගාමිනියා පඤ්ඤා. උදයත්ත ගාමිනියා පඤ්ඤා කියලා කියන්නේ උදය වය. ඉපදීම සහ නැතිවීම පිළිබඳ. ඒ කියන්නේ අනිත්‍ය පිළිබඳව තියෙන දැනුම. උදයත්ත ගාමිනී. උදය වය. ඒ කියන්නේ ඉපදීම වැයවීම පිළිබඳව තියෙන ප්‍රඥාව. අනිත්‍ය දුක්ඛ කියන අනිත්‍ය ඒ කියන්නේ ස්ථිරව පවතින් නැති දේ පිළිබඳව තියෙන දැනුම. අනිත්‍යතාවය පිළිබඳව තියෙන දැනුම සමන්නාගතෝ. අන්න එහෙම ඉන්න ඕනේ. නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛර ගාමිනියා අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය අයම් පංචමෝ ධම්මෝ
ධම්මෝ පරිපාකාය සංවත්තති. මෙන්න මේ පස්වෙනි කාරණාවත් අපරිපාක. මෙතන මෙතන තියෙනවා හොඳ වචනයක්. නිබ්බේධිකාය. මොකද්ද නිබ්බේධිකාය කියලා කියන්නේ? මෙන්න මේ නිබ්බේධිකාය. නිබ්බේධිකාය කියලා කියනවා දැන් නිර්වින්දනය. අරියාය නිබ්බේධිකාය. මේ වචන දෙකම එකට ගන්න පුළුවන්. ආර්ය නිර්වින්දනය. අපේ කය නිර්වින්දනය කරනවා කියන්නේ නිර්වින්දනය කරාම දැනෙන්නේ නැහැ. දැන් අර මේ ප්‍රඥාව තිබුණාම දැන් උදය වය වෙනකොට උදය කියන්නේ සමහර දේවල් ඇති වෙනවා සමහර දේවල් නැති වෙනවා. එහෙම වෙනකොට අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ යමක් නැති උනායි කියලා එහෙම දැනීමක් නැහැ ගණන් ගන්නෑ. ලෝකේ කඩන් වැටුණත් ගණන් ගන්න නැති මට්ටම. ඒක ප්‍රඥාවක් දැනුමක්. ඒකට කියනවා අරියාය නිබ්බේධිකාය. ආර්ය නිර්වින්දනය. දැන් නිර්වින්දන වෛද්‍යවරුත් ඉන්නව නේද? මොකද්ද ඇනස්තීසියොලොජිස්ට් හරි මොනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ අර යම් කිසි පාර්ට් එකක් නිර්වින්දනය කරනනේ ඔපරේෂන් කරන. ඉතින් හැට පෙන්නෝ කපනෝ මේ දැනෙන්නේ ඒ වගේ තමයි අන්න ඒ වගේ හිතට දැනගන්නට ඕනි උදය වය පිළිබඳව. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා ඒකට කියනවා. මේ උදය වය පිළිබඳව ඉපදීම නැතිවීම කියන ඇතිවීම නැතිවීම පිළිබඳව සැබෑ తত্ত্বය අපි තේරුම් ගත්තාම අපි දන්නවා. නමුත් අර ධර්මතාවයේ දැනගන්න එකයි අවබෝධ කරගන්නවයි කියන එක දෙකක්. ඒකනේ ධර්ම අවබෝධය කියලා කියන්නේ. දැන් දැනගෙන ඉන්නේ අපි මේවා සියල්ල අනන්තයයි කියලා. නමුත් අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙච්ච නැති නිසා තමයි අපි ඒකට ගැටෙන්නේ යන්නේ. එතකොට මේ උදය වය කියන එක අවබෝධ කරගත්තාම උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාව වර්ධනය කරගත්තාම අරියාය නිබ්බේධිකාය නිර්වින්දනය වෙනවා. එතකොට අපිට ඒක ලොකු නැතිවීමක් විදිහට දැනෙන්නේ නැහැ. ඒක ලෝකයේ තියෙන ස්වභාවය කියලා දැනගන්නවා. අන්න ඒකත් අපරිපාකාය. ඒක අසම්පූර්ණයි. මේ ගියගේ එක අසම්පූර්ණයි. අන්න ඒකත් සම්පූර්ණ කරගන්න. ඒක තමයි පස්වෙනි කාරණාව. කියලා කාරණා පහක් බුදුරජාණන් වහන්සේ කාටද මේ ගිය ආම්දුරන්ට දේශනා කරනවා. ඒ කාරණා පහ තමයි පළවෙනි එක කල්යාණ මිත්‍රතාවය, දෙවෙනි එක සීල සම්පත්තිය, තුන්වෙනි එක මොකද්ද? පුණජ වරම්බික්කු දස කතාවලින් යුක්ත වීම, හතරවෙනි එක වීර්ය, පස්වෙනි එක උදය වය ඥානය. ඒකට කියන උදයව්‍ය ඥානය කියලා කියනෝනේ. උදයව්‍ය ඥානය පස්වෙනි එක. ඊට පස්සේදී දැන් එතකොට මේ දැන් නවක නිපාතේ නම් කාරණා 9ක් තියෙන්නට ඕනේ. 5ක් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙන්න මේවා අසම්පූර්ණ කාරණා. මේව සම්පූර්ණ කරගන්න නිවන් මාර්ගයට යන්නට නම් කියලා බුදුහාමුදුරෝ අවවාද දෙනවා මේ ගිය හාමුදුරන්ට. එහෙම අවවාද දීලා නැවතත් බුදුරජාණන් වහන්සේ නැවතත් විග්‍රහ කරනවා. කල්යාණ මිත්තස්සේතං මේගිය බික්ඛුනෝ පාටිකංකා කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස සීලවා භවිස්සති පාතිමෝක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. අර ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියද්දි කියපු ටිකමයි තියෙන්නේ. කල්යාණ මිත්තස්සේතම් මේගිය බික්ඛුනෝ පාටිකංකා කල්යාණ මිත්ත සහායකා ඒ ටිකම තමයි. ඊට පස්සේ දස කතා ටික නැවතත් කියනවා. අප්පිච්ච කතා, විමුක්ත දස්සන කතා, විමුක්ති ඥාන දස්සන කතා. ඊට පස්සේ ඒව රූපාය කතාය නිකාමලාභී භවිස්සති අකිච්චලාභී අක්කසිරලාභී. මේවා නිකාමලාභී නිකම්ම ලැබෙන ඒවා නෙමෙයි. මේවා වෙහෙසිලා මහන්සියකින් තොරව ලැබෙනවනේ. මහන්සියෙන් ඇති කරගත යුතු කාරණා කියලා දැනුම් දීලා කල්යාණ මිත්තස්සේතම් මේගිය බික්ඛුනෝ පාටිකංකාය කල්යාණ සහායතා කල්යාණ සම්පවංකස්ස ආරද්ධ විරියෝ විහෙරති. අර විදිහට මුල කියපු ටිකම තමයි කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් පිළිබඳව වර්ධනය කරගන්න කියලා. ඒ කියන්නේ අර කියපු ධර්මතා පහ විස්තර කළ මෙන්න මේ වගේ යුක්ත වෙන්න මේවා ප්‍රධාන කාරණා පහක් මේ වගේ යුක්ත වෙන්න කියලා තමයි මේ ගිය හාමුදුරුවෝ දැන් පර්සනලි කියනවා. ඒ කියන්නේ පෞද්ගලිකව කියනවා. ඒකයි දැන් නැවත රිපීට් වෙන්නේ මේ ටික. ඊට පස්සේදී එහෙම කියලා ඊට පස්සේ කියනවා
තේනච පන මේ ගිය බික්කුණෝ ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. අන්න මෙන්න මේ ධර්මයන් පහත් එක්ක ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය මේ ධර්මයන් පහේ පිහිටලා. ඒ කියන්නේ අර මුලින් කියපු ධර්මයන් පහේ පිහිටලා. කල්යාණ මිත්‍ර සම්පත්තියේ, සීලයේ, ඊට පස්සේ දස කතාවල, වීරියේ සහ උද්‍යව්‍යගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙලා පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බං. මෙන්න මේ උතුම් ධර්මයන් තුන භාවිතා කරන්න. බලමු ඒ උතුම් ධර්මයන් හතර. චත්තාරෝ කියන්නේ හතරනේ. චත්තාරෝ චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බං. මෙන්න මේ උතුම් ධර්මයන් හතර භාවිතා කරන්න. එතකොට ධර්මයන් පහක් ඇති කරගන්න කිව්වා. මෙන්න මේ ධර්මයන් පහ භාවිතා කරන්න කිව්වා නිවන් මාර්ගයට. මොකද්ද? අසුභා භාවේ තබ්බා රාගස පහනාය. රාග සිතුවිල්ලක් ආවහම මොකද්ද? අසුභා භාවේ තබ්බා. ඒ රාග සිතුවිල්ල ආපු වස්තුව හෝ කෙනා හෝ යම් දේ පිළිබඳව අසුභය සිහිපත් කරන්න. ඒකේ අසුභතාවය භාවේ තබ්බා කියලා කියන්නේ වඩන්න, වර්ධනය කරන්න. දැන් අපි රූපයක් නිසා නම් රාගය ඇතිුනේ රූපයේ පිළිබඳව අසුභය වඩන්නට ඕනේ. කියන්නේ අසුභ භාවනාව වර්ධනය කරන්නට ඕනේ. මෙත්තාය භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. දැන් ආපු අර රාග, ද්වේෂ, මෝහණය ආවේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කනේ ආවේ. ඒ වෙනුවට මෙත්තාය භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදේ නැති කරගන්නට නම් මෙත්තා භාවේ තබ්බා මෛත්‍රිය වර්ධනය කරගන්නට ඕනේ. දෙවෙනි කාරණාව. ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය. ඒ කියන්නේ විතර්කයක් ආවහම යම්කිසි හිතේ නොසන්සුන් බවක් ආවට පස්සේ මොකද්ද? ආනාපාන සති භාවනාව වඩන්නට ඕනේ. ඒකෙන් අර විතර්ක තත්ත්වය. ඒ කියන්නේ උස්ම ඉහළ පහළ ගැනීම සම්බන්ධයෙන් අපේ හිත සිහිය පිහිටවනකොට අනිත් විතර්ක වලට අපේ සිහිය යන්නේ. එතනින් හිත එක්තෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විතර්කයන්ගෙන් වළකින්නට නම් ආනාපාන සති භාවේ තබ්බා. ඊට පස්සේ අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගාතාය. අස්මිමානය නැති කරගන්නට අනිච්ච සංඥා භාවේ තබ්බා. අනිත්‍ය සංඥාව සිහිපත් කරන්න. මොකද්ද මේ අස්මිමානය කියලා කියන්නේ? අස්මිමානය කියලා කියන්නේ මම වෙමි කියන අදහස. මම වෙමි, මගේ වෙමි කියන අදහස නැති කරගන්නට. සමුග්ගාතාය මේක නැති කරගන්නට. මමය මාගේ කියන ස්වභාවය නැති කරගන්නට නම් අනිත්‍ය සංඥා භාවේ තබ්බා. අනිත්‍ය සංඥාව වර්ධනය කරගන්නට කියලා කියනවා. අනිච්ච සංඤිනෝ මේ ගිය අනත්ත් සංඥාය සංඝාති අනත්ත් සංඤී අස්මිමාන සමුග්ගාතාය පුනාපි දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ. මොකද්ද දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ කියන්නේ? මේ ලෝකෙදිම නිවන් දකින්න තියෙන ක්‍රමය තමයි අස්මිමාන සමුග්ගාතාය පාපුනාති. මෙන්න මේ අර මුලින් කියපු කාරණා ටිකයි අස්මිමානය නැති කර ගැනීම තුළින් දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ මේ ලෝකෙදිම නැවත නූපදින තත්ත්වයට පත් වෙන්නට නිවන් දකින්නට පුළුවන්කම තියෙනවා කියලා කාටද? මේ ගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේක තමයි මේ ගිය සූත්‍රය. එතකොට මේ ගිය සූත්‍රයේ සඳහන් වෙන්නේ නවක නිපාතේ, අංගුත්තර නිකායේ නවක නිපාතේ සඳහන් වෙනවා මේ ගිය සූත්‍රය. ඒ වගේම කුද්දක නිකායේ උදාන පාළියෙත් මේ ගිය සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේ ගිය සූත්‍රයේ කරුණු 9ක් සඳහන් වෙන නිසා තමයි මේක නවක නිපාතයට ඇතුළත් කරලා තියෙන්නේ. කරුණු 9න් මුලින් කියන කරුණු 4 අපි සුදුසුකම් වශයෙන් අපේ ජීවිතයට ලබා ගන්නට ඕනේ. ඒ සුදුසුකම් වශයෙන් ලබාගෙන ඊට පස්සේ සම්පූර්ණ කරගන්නට ඕන, වඩන්නට ඕනේ, භාවිතා කරන්නට ඕනේ කරුණු 4ක් තියෙනවා. ඒක තමයි අනිච්ච සංඥා අසුභ සංඥාවෙන් පටන් ගන්නෙ. අසුභ සංඥා,
ඊට පස්සේ ආනාපාන සති, ඊට පස්සේ අනිච්ච සංඥා, අස්මිමානය. මෙන්න මේ කාරණා 4 වර්ධනය කරගත්තට පස්සේ මේ ලෝක වශයෙන්ම නිවන් දැකීමේ හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරන්ට දේශනා කරන්නට යෙදුණා. එතකොට මේගිය හාමුදුරන්ට කොච්චර හදිසි තිබුණත් මේ කාරණා ටික සම්පූර්ණ නොවේ නිවන් දකින්නට කොච්චර සුදුසු පරිසරයක් කියලා හිතුවත් නිවන් දකින්නට හැකියාවක් නැහැ. එතකොට ඒ මුල් සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන තිබිය යුතුයි. ඒක තමයි අද ධර්ම දේශනාව. එහෙමනම් දැන් පැය එකහමාරකට ආසන්න කාලයක් අපි ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා. එහෙමනම් අපි ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ඉතින් අද දවසේදීත් සෙල් වැඩසටහනට බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. 3යි වෙලාව. අපිට එහෙමනම් අපි ඔන්ලයින් සම්බන්ධ වෙන අය සම්බන්ධ වෙනවා. අපි එහෙනම් රෙකෝඩ් එක නවත්තලා එහෙනම් සිල් වැඩසටහන ඉවර කරනවද නැත්නම් එහෙනම් සිල් වැඩසටහන ඉවර කරලා ගිලම්පස් එහෙම වන්දලා එහෙමනම් අපි පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියමු. මේ